අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් අනුක්‍රමයෙන් සැප්තැම්බර් 25 වෙනිදාටයි අපි පත්තලා ඉන්නේ. යනවා අපි පැයකමාර විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව සඳහා පුරුදු සතිපතා ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් සඳහා අපි මුලින් යෝගාසන සංස්ථාවේ මම හිතන දෙවෙනි කොටස අපිට කියවන්න වෙනවා. කියවන්න තියෙනවා. ඊගාවට අපි යනවා පුරුදු අපේ සංගීති සූත්‍රයේට චතුක්ක නිපාතේට. ඉතින් දෙකම සභාගත කිරීමට මම ආරාධනා කරනවා අපේ ධාතුනි කුටිගරු ස්වාමීන් වහන්සේට. ඒ අනුව ප්‍රථමයෙන් යෝගාශ්‍රම කතිකාවතේ කොටස ඉදිරිපත් කරන්නයි කියලා සීකඳවනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත ස්වාක්කාතං බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මාකාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුඩදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහා නාම ආරාධකෝ හෝති නොඅසද්ධෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපatti මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයේ හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගති සිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදහනියං ගානි ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානක් khමාය අසඨෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දල්හ පරක්කමෝ අනික්ඛිත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදහනියං ගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සමර්ථ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හේයින්
පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලයක පිහිටුවා පණ්ඩු පලාසේකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්‍යා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරින් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්තිය සිහි කොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූර්ණයන්තෝ න සීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සිහි කොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්දාරාමතා භස්සාරාමතා ගණසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ඡ කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. දයතරම යෝගාසනසයි පළවෙනි කොටසයි මයිතුවේ දෙවෙනි කොටස කියලා ඒක මට අතපසු වීමක වෙච්ච එක. ඉතින් අපි යනවා දැන් සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේට දවසට මාතුකාව සපය ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ග සංගීති සූත්‍රය චතුක්ක නිපාතය 390 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු. විවාද නොකළ යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරෝ අත්ථ භාව පටිලාභෝ
අත්ථාවසෝ අත්තභාව පටිලාභෝ යස්මින් අත්තභාව පටිලාභේ අත්ත සංඤේ අත්ත සංචේතනා යේව කමති නෝ පරසංචේතනා. අත්ථාවසෝ අත්තභාව පටිලාභෝ යස්මින් අත්තභාව පටිලාභේ පරසංචේතනා යේව කමති නෝ අත්ත සංචේතනා. අත්ථාවසෝ අත්තභාව පටිලාභෝ යස්මින් අත්තභාව පටිලාභේ අත්ත සංචේතනා චේව කමති පරසංචේතනාච. අත්ථාවසෝ අත්තභාව පටිලාභෝ යස්මින් අත්තභාව පටිලාභේ නේව අත්ත සංචේතනා කමති නෝ පරසංචේතනා. ආත්ම භාව ප්‍රතිලාභ වරහන් ඇතුලේ අත්බව ලැබීම් 4ක යම් අත්බව ලැබීමක ආත්ම සංචේතනාව වරහන් ඇතුලේ තමා විසින් කරන ලද චේතනාවම පවතීද පරසංචේතනාව වරහන් ඇතුලේ මන ප්‍රදූෂක දෙවියන්ගේ සෙයින් අනුන්ගේ චේතනාව නොපවතීද. එබඳු අත්බව ලැබීමක් ඇත. එවත්නි යම් අත්බව ලැබීමකින් මේක පරසංචේතනාවම පවතී ද වරහන් ඇතුලේ ක්‍රීඩා ප්‍රදූෂක දෙවියන්ගේ සෙයින් ආත්ම සංචේතනාව නොපවතීද. එබඳු අත්බව ලැබීමක් ඇත. එවත්නි යම් අත්බව ලැබීමක ආත්ම සංචේතනාවක් පවතීද පරසංචේතනාවක් පවතීද එසේ වූ අත්බව ලැබීමක් ඇත. එවත්නි යම් අත්බව ලැබීමක් ඇත ආත්ම සංචේතනාවත් නොපවතී පරසංචේතනාවත් නොම පවතීද එසේ වූ ආත්ම ප්‍රතිලාභයක් ඇත. ඒ ආයත් පාලි වචන 4 ආයත් කියවන්න. අත්ත සංචේතනා ඒව කමති නෝ පරසංචේතනා. හරි. පරසංචේතනා කමති පරසංචේතනා ඒව කමති නෝ අත්ත සංචේතනා. නෝ අත්ත සංචේතනා. හරි. අත්ත සංචේතනා චේව කමති පරසංචේතනාච. අත්ත සංචේතනා නක්කමති පරසංචේතනාච. නේව අත්ත සංචේතනා කමති නෝ පරසංචේතනා. අත්භාව පට්ඨාබ කියනකොට මට ඇත්තටම ඉස්ලාම් මතක් වුණේ පොට්ටපාද සූත්‍රයේ තියෙන අත්භාව පටිලාභ 3ක් ගැන සඳහන් කරනවා. ඒක අපි කටපාඩම් කරලා වගේ කියවලා මේ 4කට සම්බන්ධ වෙනකොට ඔන්න ආය මේ තවත් අදහසක් වගේ. ඉතින් අර මගේ කියන ක්‍රමයේ හැටියට බලනකොට මම කැමති පොට්ටපාද සූත්‍රයේ සඳහන් වෙලා තියෙන අත්භාව 3ක් ගැන සඳහන් වෙනවා. ඇත්තට මේක සඳහන් කරන්නේ බුදුරජාන් වහන්සේට සංකදම නෑ. හත්ත සාරිපුත්ත කියන පොට්ටපාදගේ ගෝලයා එයා කියනවා අපිට තියෙනවා ඕලාරික අත්පටිලාභය කියලා මේ කය ආත්මය කියලා අපි ගන්න එක. ඉතින් ඕලාරික අත්පටිලාභය තමයි මේ රණ්ඩු සරුවල් පෙන් කරච්චල් සේරම තියෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් ලෝකේ කියලා කියන්නේ. භෞතික ලෝකේ, සම්මුති ලෝකේ. නමුත් යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඉක්මවලා රූප ධානයකටපත් වුණාට පස්සේ එයාට තේරෙනවා මම ඉන්නවා. හැබැයි මම ඉන්නේ ආනාපාන සති පොට්ටබ්බ රූපේ. ඒ නැත්නම් මං ඉන්නේ කසිනෙක. ඒ නැත්නම් මං ඉන්නේ ආපෝ තේජෝ වායු පිට මොකක් හරි. එයා ඒ රූප මේ පටිලාභයට ගිහිල්ලා එතකොට අර පළවෙනි අත්භාවය පෙන්වන්නේ කබලින්කාර ආහාර බක්කෝ මොකද්ද ඒ තව කැලලක් තියෙනවා. දැන් රූපත්පත්ලාභයට ගියාම කියන්නේ එයාට තියෙනවා පච්චංග අංග සබ්බංග පච්චංග සමන්නාගී රූප භාවයක් තියෙනවා. ඒ රූප ධානයේ හිතේ ඉන්නේ එළියට එන්න බෑ. ආවොත් ධානය කැඩේ. ඊට පස්සේ රූපේ කියනකොට අරූප ධාන වලට ගියාට පස්සේ සංඤී අත්පටිලාභයක් තියෙනවා අරූපී. ඒ අත්භාව පටිලාභ තුන දන්න කෙනාට බුදුරජාණන් වහන්සේ කියන දේ තේරිලා නිවනට යන්න පුළුවන් වෙන්නේ. යම් කිසි කෙනෙක් ලද්දාපට මරණකම් ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉන්නවනම් එයාට ආධ්‍යාත්මයක් හෝ ආගමක් හෝ වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් හෝ ਸਰවඥාන්ති කියන දේ තේරුම් ගන්න බෑ. එයා ඉන්නර කක්කවලේ. ඒ නිසා ඒ රූපී අත්පටිලාභය සංඤී නැත්නම් අරූපී කියලා කියනවා. සංඤී අත්පටිලාභ කියන දෙක මනුස්සයාට විතරක් තියෙන තිරිසනුට නැති සුවිශේෂී අවස්ථාවල් ඒවට ධර්මතා කියලා. ඒ ධර්ම නැත්තම් මේ මනුස්සයෙන් තිරිසනෙත් තමයි ඒක කියන්නේ මගෝ කියන වචනේ පාවිච්චි කරන්නේ.
එයාට කියන්නේ පపంచාබි රතෝ මගෝ මේ කාම ලෝකේ මේ රූප ලෝකේ තියෙනවා ප්‍රපංච කර කර ඒ පැත්ත මේ පැත්ත ටෙම්පරල් දමදමයි ඉන්නවට මොහතකටවත් රූපී අත්පත්ලාභයකට නැත්නම් රූප ධානයකට යන්න බෑ. ඊට පස්සේ රූප ධානයට යන එකන ඒක කොච්චර අභිරමණය කරනවද කියනවා මේ සා විශාල කාම ලෝකේ මේ සා විශාල අත්භාවයේ ඕලාරික අත්පත්ලාභයේ ඉක්මවපුගෙන අර රූපීයකට පුදුම විදියට බැඳෙනවා. බැඳුනට පස්සේ යාට ඒක විලංගුවක් වෙනවා. විලංගුවක් වුණාට පස්සේ අරූපෙට යන්නත් බෑ. ආයෙත් මේ ඉන්ද්‍රිය බද්ධ ලෝකෙට එනකොට එහෙම නැත්නම් මේ කාම ලෝකෙට එනකොට එහෙම නැත්නම් ඕලාරිකත්ත ප්‍රතිලාභ වෙනව තරහ යනවා. මගේ ධ්‍යාන කැඩුවා කුමරියක පාසලඹ සලුණා සමවැදී වුන් දහන බිඳුනා කුමර බඹසර අසපුවේම සමවැදී වුන් කුමරිගේ බඹසරේ මේ මොකේද තලඹේ තමයි සෙල්ලම තියෙන්නේ. කුමරියක පාසලඹ සරිච්ච ගමන් අර කුමර බඹසර අසපුවේම සමවැදී වුන් දහන බිඳුනා. ඒකටත් තරහයි. තරහකුත් නැහැ ඉතින් කුමරියක් නම්. තරහකුත් නැහැ ඒක කුමරියගේ පාද ජාලේ නම්. එතකොට ධානය මොකක්ද අබ්බා? ඕකනේ වැඩේ. ඒකට වෙන්න ධානය වඩන්නත් ඇත්ත. ඒක තමයි ඔය අනිත් ආගම් වල වෙන දේ. ඔය ධානයට ගිය ගමන් කුමරියක පාද සලඹ සැලිච්ච ගමන් ධානය ඔක්කොම ඉවරයි. යාමන සතෙක්ගේ පියාඹද්දි තටු දැවෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් වැටෙන්නේ නැතිලු. එයා තටු දැවෙනකොට හිමීට පාත් වෙනවා. ඒකේ කාම ලෝකෙට ඒ වගේම අරූපෙට යන්න හිත දෙන්නෙත් නැහැ. ඇයි මේ රූප ලෝකේ සබ්බංග පච්චංග සමංගිනේ අධිවාතව ඡායාව පේනවා. මම මෙහෙම තමයි ඉන්නේ කියලා. අරූපී ගියාම ඒ ඡායාව කඩලා යනවා. සීමාවල් නැහැ. ඒ ආවත් සංඥාවක් විතරයි. නීව සංඥා නා සංඥා වෙනවා. ඉතින් ඒ නිසා අර ඕලාරිකම නැති වුණාට කාම ලෝකේ අතෑලා රූප ලෝකෙට ගියපස්සේ රූප ලෝකේ විශාල නිකාන්තියක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔය බුද්ධ ආගමේ වුණත් විශාල පිරිසක් සමතේ පැත්තට කැමති වෙන එක පුංචි දෙයක් නෙවෙයි. ඒක මේ විශාල ගොඩනැගිල්ලක් හදන්න ගහන පලංචිය වගේ එකක්. පලංචිය නැතුව හදන්න බෑ. මොකද පලංචිය පදිංචි වෙන්න එපා. ඒක තමයි සරුවච්චන් වහන්සේ කියන්නේ පලංචිය වැඩගනින් ඊට පස්සේ එහාට ඵලයක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අදාළ වෙන්නේ නැහැ මේ සතිය ටිකක් කල් පවත්වා ගන්නත් බැරි කෙනාට. එකම අරමුණක සතිය වෙලක් කල් පවත්වන කරන විතරයි රූප ලෝකයේ කියන එක, පිවටල් පොයින්ට් එක කියන එක, බෙන්ච්මාර්ක් කියන එක, එහෙම නැත්නම් වාංගුවට ගන්න ගල කියන එක තේරෙන්නේ. ඒක ස්ථාවර එකක් වෙන්න ඕන. ඒකට වාංගු කරලා තමයි විශාල කන්දක්, විශාල ගලක්, විශාල කාර් එකක් කුස්සන්නේ. නම් පස්සේ මේ ගලත් ගලවලා දානවා. මේ ගලත් අරූපී වෙනවා. ඉතින් ඕක තමයි මගේ හිතේ තිබුණේ. ඕක ලස්සනට විස්තර කරනවා නිවනේ නිවීමේදී ඥානන්ද ස්වාමීන් වහන්සේ තේරුණෙත් ඔය නිවනේ නිවීම 20 සැරයක් විතර ඇහුවට පස්සේ. ඔය කොහින් හරි එක කාපි ඉන්නේ. ඉතින් මේකේ ලස්සන කෑල්ල තමයි මේ චිත්තාත් සාරිපුත්ත කියනවා. බුදුරජාණන්සේ ඉස්සල්ලා අහනවා පොට්ටපාද කියනවා මොකද්ද මේ ඕලාරිකත්ත ප්‍රතිලාභය කියලා කියන්නේ? මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ මේ කය මේ කබලින්කාර ආහාර බක්කෝ දක්කන්නේ මොකක් හරි. ඊට පස්සේ කියන එහෙමනම් ඒක නෙවෙයි මම කියන්නේ සංඥග්ගේ කියන්නේ. ඊට පස්සේ කියනවා නෑ මට වැරදුනා ස්වාමීන් වහන්සේ මම මේ අදහස් කරන්නේ රූපී අත්පටිලාභේ. අරූපී අත්පටිලාභේ කියන්නේ සබ්බග්ග පච්චංග සමන්නායක සමංගී රූපී. අහමුදන් කියන්නේ ඒකටත් මම කියන්නේ සංඥග්ගේ කියලා. නෑ ස්වාමීන් මට වැරදුනා මම මේ කියන්නේ අරූපී අත්පටිලාභේ කියලා. අරූපී අත්පටිලාභේ මොකක්ද? ඒ කියන්නේ අරූපී සංඤීමය. ඒකටත් මට කියන්න බෑ මේ සංඥග්ගේ කියලා කතාව නතර වෙනකොට මේ බුදුන්සේ පොඩි සාපයක් කරනකොට කවදා ධර්ම පිටන්නේ නැහැ කියලා. ඉතින් ඒක සාකච්ඡාවම හරි මේක සිද්ධ වෙන්නේ පොට්ටපාදගේ කාමරේ. පොට්ටපාද ආජීවකයාගේ ආශ්‍රමේ. පස්සේ බුදුරජාණන්සේ වැඩියට පස්සේ චිත්තහත් සාරිපුත්ත කියනවා ගුරුනාථට කතා කරලා පොට්ටපාදට ඉදා කතාව මගදී නතුන අපි යන්. සරුවචනාංශ ළඟට ගිහිල්ලා ඊටු ටික අහගමු කියලා. ඊට පස්සේ ගිහිල්ලා චිත්තහත් සාරිපුත්ත කියනවා ස්වාමීන් වහන්සේ මේමය අත්බාව ප්‍රතිලාභ තුනයි ඕලාරික රූපී සංඤී ඕලාරික අත්පටිලාභේ තියෙනකන් කවදාකවත් සංඤී අත්පටිලාභයට යන්න බෑ අරූපී අත්පටිලාභයට යන්න බෑ මේකේ ඉන්නකන් ඒකෙම සාධක කරගෙන ඔප්පු කරගෙන ගහ බැනගෙන ඉන්නවා මිසක් ඒ රූපී අත්පටිලාභයට යන්න බෑ අපි කියමු දවසම වැඩ කරගෙන ඉන්න කුස්සිය අම්මා කෙනෙක් ගෘහ මූලිකාවක් නැත්තම් ගෘහණියක් කොහොම කරන්නද විනාඩි 5ක් 10ක් නාලා කියලා ගිහිල්ලා අත පිට අතත් යන්න වෙලාවක් නැහැ නේ
ඉතින් ඒගොල්ලෝ කියනවා බෑ ඌව මට කරන්න බෑ මං කවදා හරි ওই දරුවෝ දීක ගියාට පස්සේ කරන්නම් කියලා ඒගොල්ලෝ රූපී අත්පටිලාභේම වඩාගෙන වවාගෙන ඒකම විකුණගෙන ජීවත් වෙනවා. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඒ ඔක්කොම තේදී දරුවොත් ඉඳද්දී හෝ නැතු හෝ භාවනාවක් ටිකක් කරලා විනාඩි 5කට 10කට දවසකට තමයි පුළුවන් කෙලින්ම ආස්වාද ප්‍රසවාසයේ ඉන්න. කෙලින්ම පිම්බි මැකිලි වෙන්නේ ධානයකට නැතත් ධානයක ඉන්නවා වගේ. එතකොට තේරෙනවා යකෝ අර පැය 24 මහන්සි වෙච්ච ටික ඔක්කොම ඉවරයි අර විනාඩි 5. ඕන තරම් මහන්සි වෙන්න පුළුවන් ඕන දෙයක් දරන්න පුළුවන් මේ විනාඩි 15 කැමැති කියලා වැඩි කරනවා. එතෙන් යන්නේ මොකද අරයට අර දරුවන් ඇති අම්මාලා දරුසුතල් පෙන්නාලා කියලා දරුවන්ගේ වැඩේ අනුකම්පාව අනුන්ගේ සේවය කතා කර කර ඉන්නවා තමන්ගේ අත්පත්ලාභය හොයන්නේ නැහැ. එවැනි ලෝකයක තමයි සරුවචන්සේ බණ නොකියන්නේ හිතාගෙන හිටියේ. අතර බණ කියලා ධම්මදේශනා සුඛයි තමයි. නැත්නම් ධර්මදේශනා කියන්නේ සුඛෝ සද්ධම්මදේශනා කී දෙනෙක් අද ධර්මයේ පටලවාගෙන ඉන්නවද කියලා බලනකොට බුදුහාමුදුරුවෝ නොකියන්න ගත්ත තීන්දුව ලාවට තේරෙනවා. අද අල්ලන කිසිම කෙනෙක් ධර්මය ඒ විදිහට අල්ලලා නැහැ. මේ ඕලාරික අත්පත්ලාභේ රූපී අත්පත්ලාභෙන් පරිණාමය කරන්න නෙවෙයි හදන්නේ. අර ඕලාරික අත්පත්ලාභේ තෙම්පරාදු දමදම කොත්තුරු ටික ගහ විකුණන එක කරන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් රූපී අත්පත්ලාභයට ගියයි කියන්නකෝ. එයා කියන උඹලා කවුද මේ මම ඇවිල්ලා ඒම පොරක් මම මෙහෙම භාවනා කරනවා අරකයි මේකයි කියලා අර ඕලාරික අත්පත්ලාභේ බිම දාගෙන මෙයා උඩ යනවා. කොච්චර උඩ යනවද කියන එකට අරූපී ලෝකයක් තියෙන බව මතකත් නැති වෙනවා. කිව්වත් කියනවා ඒක හරි නෑ. දැන් මම ඉන්න තැන දැයන හොඳද? අප්පා අපේ પરම්පරාවත් කවුරුත් මෙතෙන් ඇවිල්ලා නෑ. මේ බඩු තමයි කියාගෙන. ඊට ඊගායකට යන්න බෑ. ඒ තරම් ලොකු පිම්මක් පයින් මේ නිවන් දැකලා නෙවෙයි. මේ ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ කවුරු කියනවා අයකෝ ඕකෙම තව පොඩ්ඩයි තියෙන උපේක්ෂාම ඉඳලා යන්නේකයි තියෙන අරූපී ප්‍රතිලාභයට. එතකොට සංඥාවක් මේ ලෝකේ කියන්නේ. මොකටද මේ රණ්ඩු සරුවල්? ඇත්තේ සංඥා නැත්තේ සංඥාන උන්දට තේරෙනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මේ ධම්මපදේ පළවෙනි ගාතාව මම මේ කියන්නේ. ওই ටික තේරුම් ගන්න බෑ. ওই අත්පත්ලාභ තුනවත් අඩු ගන්න තේරුම් ගත්තා මම කියන්නේ. තේරුම් ගන්නවයි කියලා කියන්නේ ලේසි වැඩක් හින්දා නෙවෙයි. පිළිගන්න අඩු ගානේ. මූල ධර්ම වශයෙන්, චින්තාමේ වශයෙන්. එතකොට ඒත් නිවනට කිට්ටු කරලවත් නැහැ. මේ තියෙන්නේ සාමාන්‍ය මේ කක්කාව අයින් කරන එක විතරයි. තාම අරූපී. ඉතින් මේ එකකේ ඉන්නවනේ අනිත් එක කරන්න බෑ කියලා කියනවා. සර්වඥාන්සේ දේශනා කරනවා රූපී අත්පත්ලාභේ ඉන්නකොට යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. ධානයේ ඉන්න තාක්කල් කල්පනා කරන්න ගියොත් ඒ නිසාම ධානය කැඩෙනවා. යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා දෙපොලක සඳහන් එකක් තමයි සප්පුරුෂ සූත්‍රය. ඉතින් මම දැන් ධානය කියන්නේ කියලා කල්පනා කරනවා නම් ධානය කැඩලා. ඒ තරමටම ඒක මේ පිළිගන්න දෙයක්. ඊට පස්සේ අරූපී ධානයකට ගියාට පස්සේ අර මනින්ද තිබුණ මම නොවේ කියන සීමාවල් ඔක්කොම අභියෝගයට ලක් කරනවා. මේ ධානය මගේද නැද්ද කියන තරණ. නමුත් ඔය ආශ්‍රිත තාපසයා උතන හිටියේ. එයා ඒකට කොච්චර කැමති වුණාද කියනවනම් මේ අතේ ඉන්න දරුවා බුදු වෙන බව දන්නවා. එයා දන්නවා ඊට ඉස්සෙල්ලා මැරෙනවයි කියලා. මැරිලා මේ අරූපී ධානයක නිසා අරූපී ලෝකයකට යනවා. බුදුහාමුදුරන්ගේ සේවයක් ලබා ගන්න බෑ. ඉතින් එතකොට බුරුමේ පණ්ඩිත සාචානා මෙයාට බැරිද මේ අරූපී ධානය ප්‍රතික්ෂේප කරන්න බෑ. එයා දන්නවා මෙතනින් මැරෙනවා මැරෙන කාලය තුර සිද්ධාර්ථ තාපසයෝ බුදු වෙනවා මට නිවන් දැක් ගන්න බෑ අඬනවා. ආයේ hina වෙනවා අනේ මේ දරුවා රජපැටිය බුදු වෙනවා. ඕක තමයි වෙන්නේ අරූපයකට ගියාම. ඉතින් ඔය බණ අහපු කීව දෙනෙක් ඉන්නවා මයිත් එක්කත් බණ අහපු කට්ටිය අරූපී ධාන වල බුදුම බයයි. බය වෙන්න දෙයක් නැහැ. ඕක නිකන් දැලිපියේ වගේ අවශ්‍ය දෙයට වැඩේ ගත්ත පැත්තක තිබ්බා. ඒක අයින් කරපුවම බික්‍රේසරෙක් ගත්තා. ඒක ගත්ත පස්සේ කැත්ත ගත්තා. වැඩ කරන එකයි තියෙන්නේ මේ. ඉතරයකට බය දැලිපියට බය වැඩ කරන්නේ මේ දැලිපිය හදලා තිනවා. මේ මෝඩේකට දෙන්න එපා. ඉතින් අඩුවානේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටාවත් කියන එක තේරුම් ගන්න බෑ. ඔය අරූපී අත්පත්ලාභේ නේව සංඥානා සංඥායතන කියන තේරුම් ගත්තේ නැත්නම් දැන් මේ මම මේ කියන්නේ කට්ටිය පිට කොහෙදනේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වන අත්පත්ලාභ හතර අත් සංචේතනා යේව කමති නෝ පර සංචේතනා මා පොඩ්ඩ හරියස ගන්න මොකද මේකට නෙමෙයි මගේ හිත යන්නේ අරකටමයි
කියවන්න අත්ථ සංචේතනා යේව කමති නෝ පරසංචේතනා පරසංචේතනා යේව කමති නෝ අත්ථ සංචේතනා. හරි ඉන්නේ එකයි මට එතකොට මට නිකන් බයර් මාරනවා. මේක ඉතින් මම ඉතින් දැන් මේක රෙජිස්ටර් වෙනවා මගේ මෙමරි එකේ. මොකද දැන් පළවෙනි සැරේටනේ මට මේ විදිහට සංචේතන වෙන්නේ. එතකොට මේ කමති කියන වචනය කැමැති කියන වචනේම තමයි. කමැති කියලා කියන්නේ ඉවසනවා කියන එක. ඒ කියන්නේ මේ මෙත්තාන් සංස සූත්‍රයේ සඳහන් කරලා තිනවා විසංවා සත්තංවා න කමති කියලා. මෝඩේකට අපරාධකාරයට විසක් හරි පීයක් හරි වැදුනොත් මැරෙනවා. ඥානවන්තයාට විස වෙන්නේ නැහැ. ඒකේ සඳහන් කරලා තියෙනවා පාණිනාමිචේ වනීනාස විසං අන්වාගමේති. අතීතුවාලයක් නැත්නම් එයාට විස භාජනයක් ගෙනියන්න ප්‍රශ්නයක් නැහැ. අතීතුවාලයක් තියෙන කෙනාට විශේෂයෙන්ම වදිනවා. ඒ නිසා මේ කැමැති සහ කමැති කියන වචන දෙක බුරුමේ මං හිතන්නේ විශේෂ ව්‍යාකරණයක් තියෙනවා. දන්තජ කයන් නෙවෙයිට මහ ප්‍රාණ කයන් දැම්මොත් ඉල්ලගෙන කෑමක් කියන වගේ අදහසක් දෙනවා. ඒ වගේ වචන රාශියක් තියෙනවා. හැබැයි ඒක දැන් මේ බුරුමේ ව්‍යාකරණයෙන් ගිලිනවා. දැන් පාලියේ තියෙන එක තමයි කැමැති කමැති. කැමැති කියලා කියන්නේ ඉල්ලගෙන කෑමක්. මම මේ ගෑනුමට කැමැති. මම මේ ආහාරයට කැමැති. මම මේ විශ්වයට කැමැති. මේක මගේ රුචිය කියලා කියනවනම් එයා ඒකේ ඕන එකක් ආවක් ඉවසනවා. ඒ ගෑනුල වගේ මූණ ඉඹිනා වගේම බොක පැත්තේ ඉඹින්න ප්‍රශ්නයක් නැහැ. මොකද කැමැතිනේ. ඉතින් ඇහුවලු මේ ඔය පානදුරාවාදී දුව මට කියලා දුන්නේ ලොකු ආමර කෙනෙක් ඉන්න මම බය නැතුව කියනවා. පානදුරාවාදී ඇහුවලු මේ ඒ පැත්තේ හිටියේ සිල්ලා වෙන්නේ නැති. කතාලේ දැයවගොල්ලෝ බුදු පිළිමයක් හදනවා කියන්නකෝ හඳුන් කොටේකින්. තාම කෙනෙක් හඳුන් කොටේකින් මේ වැසිකිලි පෝච්චයක් හදනවා. ඔයා දෙකටම වඳිනවාද කියලා ඇහුවා. දැන් අපේ මිකට්ටුවත් යාමසෙන් ආන්නේ. හඳුන් කැටේකින් බුදු පිළිමයක් හදනවා වඳිනවනේ. ඔව්. ඒ හඳුන් කැටේකින් ලා වැසිකිලි පෝච්චයක් කරනවා අක්කුස්සි බලක් වඳිනවා. ඊට පස්සේ කළු මං ඔයාගෙන් ආන්න ඔයා මේ ගියාන් පස්සේ ඔයාට ගෑනුල මේක හම්බෙනවා කියන්නේ ඔයා මූණක් තිබිනා වගේ පුකක් තිබිනවාද කියලා ඇහුවා. ඕකෙන් තමයි පානදුරාවාදී දිනුවේ. සමහරු ඒ ගෑනුලමට කැමති නම් පුකින් බිනවා කියන එක ඇත්තටම දෙයක් නැහැ. ඉතින් අර කැමැති දෙක ඔන්නෝතන තමයි තියෙන්නේ. ඉතින් මේක අපි යමක් කැමතිද ඒක ඉවසනවා. අපි දැන් බුද්ධහම කිව්වොත් ඒකේ ඕනම දෙයක් ඉවසනවා. ඒ වගේම අපි කල්පනා කරන්න ඕනේ යම් කිසි කෙනෙක් කතෝලික වුණාට පස්සේ ඒකේ ඕනම දෙයක් ඒගොල්ලෝ ඉවසනවා. ඒකේ යාගේ හැටි ඒ මානසික හැටි. අපි කියන්නේ අරක මෙච්චර පේන දේ විද්‍යුහුරු නොවන දේ ඇයි ඔයගොල්ලෝ ඉවසන්නේ ඇයි ඔයගොල්ලෝ පිළිගන්නේ කියලා කියන්න බෑ. මොකද එයාගේ කැමැත්තටනේ හිත ගිය තැන ආදර රජමාලියයි මූණත් එකයි පසපැත්තත් එකයි. ඉතින් ඒ වගේ මේ කමති කියන වචනේ එකක්. ඒගාම අත්ථ සංචේතනා කියලා කියන්නේ අපිට ඕලාරිකව වැටෙන මේ සංස්කාර චේතනා අபிසංචේතන අபிසංකරණ කියන වචන දෙක ඥානන්ද සෝංශේ ලස්සනට පෙන්නනවා. නිසා හිතාමතා කරන සියල්ලම කක්කා. ඒක හරි භයානක ප්‍රකාශයක්. ඒක තමයි ආත ෂෝෆන්හාව ඉස්සල්ලාම අවුරුදු 200කට ඉස්සෙල්ලා බටහිර චින්තනයට ගෙනිච්චේ. ජර්මනියට ගෙනිච්චේ. ඉතින් අට්ටිය පුදුම වුණා මේ නව නිර්මාණ වලට මොකද වෙන්නේ එතකොට ප්‍රගතිශීලීත්වයට කියන්නේ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට දෙන උත්තරේ ඥානන්ද සෝංශේ කතා කරලා තියෙනවා. මේ ලෝකායතවාදී ලෝක වඩඩකෝ කියන්නේ මේ ලෝකෙ දියුණු කරනවා නව නිර්මාණ කරන කියන්නේ සුසාන වඩඩකෝ. ඒගොල්ලෝ අන්තිමට වඩන්නේ සොහොන්කොත් විතරයි. ಜಾතිය බෝ කරන එක විතරයි. උන්ගෙන් ඌට ලැබුවක් වෙන්නෙත් නැහැ. ලෝකෙට පාපයක් වෙන්නෙත් නැහැ. ඉතින් ඕවා කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ওই නිවෙන්නේ නිවීම පොත පුච්චලා දමාවි. මොකද අද බුද්ධ ආගමේ ප්‍රධාන සාහිත්‍ය සම්මාන ලැබෙන්නේ බුදුජානනාංශයේ හොඳ නිර්මාණවාදී කියලා කියනකොට. මිචෝ හරි කැමැති. මොකද ඒගොල්ලන්ගේ අදහසත් එක්ක බුදුහාමුදුරුවෝ නිර්මාණවාදීට දාගන්න. බුදුදහමේ නිර්මාණවාදී සියා දැන් කියන ඇත්තටම නිරෝධවාදී කියනවනම් ඇත්තම. ඉතින් එතකොට කොහොමද මේ ලෝකායත ප්‍රත්‍ය අපි කල්පනා කරලා ලාභ සත්කාර සම්මාන සිලෝකක්ක කියන එක විතරයි කියන්නේ. ඒක නිසා චේතනාපූර්වක යමක් කරනවා නම් කක්කා. චේතනාපූර්වක නැතුව මොකක් කරන්න බෑ. ඒක තමයි මොටිවේෂනල් තියරි කියලා කියන්නේ. අපි කරන ඕනේ වැඩක චේතනාව කියන්න ඕනේ නෑ පේනවා. ඒක වළක්වන්න බෑ. එයාගේ කැමැත්ත අනුව එයා ඉවසන දේ පේනවා. එයා කරන වැඩේ හැටියට චේතනාව පේනවා. ඉතින් සමහරට ඇත්තටම
ප්‍රොජෙක්ට් එක කරන්න ඉස්සලා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක අපි ලියනවා. මෙන්න මේකයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙමයි කියලා ලියනවා. ඒක නෙවෙයි තියෙන්නේ. යට හිඩන් කරිකියුලම් එකක් තියෙනවා. දැන් ඒව එලි වෙලා තියෙනවා. ඒක නිසා ඕනම කෙනෙක්ගේ කෙරුවාව ටික කාලයක් ඇසුරු කරනකොට ආයි විශේෂඥ ඕනේ නැහැ. එයාගේ චේතනාව පේනවා. මේ යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ. ඒක ඔකයි උග්ගටිතඤ්ඤ පඤ්ඤාව කියලා කියන්නේ. එයා හැරෙනකොට දන්නවා මේ ඇඳගෙන එනවනේ. වේදිකා සකස් කරන බෙර ගහගෙන නටාගෙන එනකොට දන්නවා හරි හරි පොර තමයි කියලා. ඉතින් ඒ නිසා චංචේතනා කියන එක බුදුරජාණන් වහන්සේ කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද කියනවා නම් ගිරිමානන්ද සූත්‍රයේ උපය උපාදාන චේතසා අදිඨාන අබිනිවේෂ අනුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාබිරත සංඥා. අබිරතිය 100% ඉවර වෙන්නේ ලං වෙන්නත් එපා අල්ල ගන්නත් එපා න උපේති න උපාදීයති. උපය උපාදාන චේතසා චින්ත ප්‍රාර්ථනා කරනවා. අදිඨාන මට මේක ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. අබිනිවේෂ ඒකට රිංග ගන්නවා. අනුසයිති එක ලගිනවා. ওই ටික තියෙන තාක්කල් අපි කඹුරණ එකයි කරන්නේ. කදාක නිවනට යන්න බෑ නිවන පතලා ගන්නත් බෑ. හැබැයි ඉස්සලා කියන පතලා තමයි ගන්න තියෙන්නේ කියලා. පස්සේ ප්‍රාර්ථනාව හැලෙනකොට නිවන් ලැබෙනවා. ඉතින් විශාල ප්‍රාර්ථනාවකින් පටන් ගන්න අපේ ගිහිගේ අතහැරීම ධ්‍යාන ලැබීම රූප ධ්‍යාන ඊට අරූපෙට යනකොට ඒ අදිෂ්ඨාන හැලෙන ගතිය අපිට තේරෙන්නේ නැහැ. වෙන්නේ අර බරපතල අදිෂ්ඨානය පොඩි අදිෂ්ඨානකින් අයින් කරනවා. ඊට පස්සේ ඒක තව සියුම් අදිෂ්ඨානකින් අයින් කරලා අන්තිමට have an appointment with disappointment කියලා බලාපොරොත්තු සුන්වීම බලාපොරොත්තුවක් කරගන්න. අන්න එදාට නිවන්. බලාපොරොත්තු නැතුව බලාපොරොත්තු සුන්වීමක් ගැන හිතන්න බෑ. එහෙම නැත්නම් රූපයක් ගැන දන්නේ නැතුව අරූපේ හිතන්න බෑ. සතිය දැන දන්නේ නැතුව අසතිය හිතන්න බෑ. සිහිපත් කිරීම ගැන දන්නේ නැතුව අසීය හිතන්න බෑ. ඉතින් මිනිස්සු අසීයෙන් පටන් අර ගන්නවා හරියන්නේ නැහැ. සිහිපත් කරගන්න හැබැයි ඒක 80ට යන බව මතක තියාගන්න. රූපේ වඩන්න හැබැයි ඒක අතාරින්න වෙනවා අරූපෙට යනවා. ඉතින් අන්නේ විදිහට මේ චේතනා කියන වචනේ තියෙන භයානකම ඉංග්‍රීසියට දාන්නේ each will is evil කියලා. අපි will power කියලා එකක් තියෙනවානේ. will power කියලා කියන්නේ මගේ අදිෂ්ඨාන ශක්තිය එතන මට තියෙන ස්වච්ඡන්දේ කියලාත් කියනවා. ඉතින් ඕක දිව්‍යන් වහන්සේ මේ සේරම තියානිනවා අපිට will power එකක් නැහැ. අපිට චේතනා ශක්තියක් නැහැ. අපි නිකන් ක්‍රීචර්ස්. ඕක තමයි දේව නිර්මාණ වාදේ නැත්තම් දේවවාදී තියෙන්නේ. පස්සේ අක්වයිනාස් කියන පියතුමා 1500 දී විතරම හිටානේ. ක්‍රිස්තු වර්ෂ කිව්ව නැහැ කෙනෙකුට චේතනා ශක්තියක් තියෙනවා. ඒ චේතනා ශක්තිය මෙහෙව්වොත් එයාට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. චේතනා ශක්තිය තියෙන මනුස්සයෙක් විතරයි කියලා කාදිනල් වරුන්ගේ රැස්වීමේ ලෝකේ හේතු ගන්නවා. කෙනෙකුට චේතනාවක් තියෙනවා. ඒ චේතනාව දෙයයන්ාංශයට විරුද්ධ යෑමක් නෙවෙයි. 100%ක්ම දේව නිර්මාණයක් හෝ දිව්‍යන්ගේ අධිෂ්ඨානයක් නෙමෙයි කළ හැකි. මෙයා ගත්තේ මොකටද? මේ නිසා ඉගෙනීම හොඳයි. ඒ නිසා යාට අධ්‍යාපනයේ පියා කියලා තමයි සඳහන් කරන්නේ. ඔය කොළඹත් තියෙන ඇක්වයිනස් කියලා විද්‍යාලය ඉස්සල්ලාම පුද්ගලික විශ්වවිද්‍යාලවලට ලයිසන් දුන්නේ ඔතන. ඒතර අපේ JVP කට්ටිය මේ පුද්ගලික විශ්වවිද්‍යාලය කියන්නේ අධ්‍යාපන කඩ කියනකොට අරගොල්ල හරිය මේ ඩිප්ලෝමා දීලා ඩිග්‍රී දීලා මොකද ඇක්වයිනස් කියන නැති කවුරක්වත් ලංකාවේ ආම්දුරු නැහැ. ඒකේ තමයි යන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ ගිහිල්ල ඒගොල්ලොත් අල්තාරේ සුද්ධ කරනවා නැත්තල් වලට ගීතිකා ගායනවා. මේ ආම්දුරු ගිහිල්ලා ඒගොල්ලෝ ෆොටෝ දානවා. මෙන්න ඕගොල්ලගේ දක්ෂම ආම්දුරු ටික මෙන්න ඇවිල්ලා අපේ දෙයයන්ාංශයට ආමේන් කියන හැටි. ඒක නෙමෙයි මම කියන්න හදන්නේ. මේ විල් එක මේ කියන චේතනාව මේ මම කරමි කියන අදිෂ්ඨාන ශක්තිය දිව්‍යයන්ට විරුද්ධව යෑමක් කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දෙයියෝ 100%ක් කරනවා නම් මම මොනව කරන්නේ? එනේ මට කරෑයි. මට ශික්ෂා කියන්නේ ඒකනේ. මට පුළුවන් හික්මෙන්න. බය දෙයියන්ට බය නෙවෙයි. දේවවාදී නොවි. කීක ලස්සන අපන්නක සූත්‍රයේ පුදුජනanse එදා අහපු ප්‍රශ්නේ උත්තර දීලා තියෙනවා. ඒක දිග කතාවක්. කෙසේ නමුත් මේ විල් එක නැත්තම් මේ ස්වච්ඡන්දේ මේ චේතනාව කියන එක කොච්චරක් වසද කොච්චරක් විෂද අපේ දෙමාපිය අපිට කොච්චරක් පෝල තියනවද අපේ ගුරුවරු දැන්ටත් අපිට පොවනවාද අපි කොච්චරක් මිනිස්සුන්ට දෙනවද දාන කතාවේ පිරිලා තියෙන චේතනාව සීල කතාව වෙනකොට ටිකක් ඇතුළට ගන්නවා බාහිරත් එක්ක ගනුදෙනුවක් නැහැ උඹේ සීලිය උඹට සමාධියට යනකොට අරමුණට විතරක් කොට කරනවා ප්‍රඥාට යනකොට විසිකොලනවා
කිසිම චේතනාවක් නැහැ. ඉතින් මේ අත්ත් සංචේතනා එහෙම නැත්නම් කියනවා නම් ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං එහෙම නැත්නම් අත්ත් ලස්සන වචනයක් ගිය පාර අපිට හම්බුණා අත්ත් කුසල නෙවෙයි ඒ වගේ දෙයක් තියෙනවා මම කියන සත්‍ය තමයි සත්‍යය අනික් සියලු දේ බොරු බුදුන් කියන එහෙම කියන කෙනා ඉස්සල්ලාම අයින් කරන්න යා තමයි පළවෙනිම අසත්පුරුෂයා ඉදං සච්ඡාබි නිවේශේ ඉදං සච්ඡාබි නිවේශේ කියන නැති කෙනෙක් කවුරක්වත් නැහැ එහෙම නැත්නම් යාට ඒ ජීවිතේ නඩත්තු කරගන්න බෑ මේ සච්ඡාබි නිවේශේ මේ මම වෙමි කියන එක තමයි තියෙන්නේ ergo cogito sum කියලා ඒක බටහිර චින්තනයට ගියා I think therefore I am මට හිතන්න පුළුවන් ඒ නිසා මම වෙමි මොන නැතත් හිතන්න පුළුවන් තාක්කල් මම ඉන්නවා ඒක චින්තන රටාව තමයි අද තියෙන්නේ වෙන මොකක්වත් නැහැ ඒ කියන්නේ භාවනාමය ප්‍රඥාවක් නෙවෙයි චින්තාමය ප්‍රඥා එතකොට අත්ත සංචේතනා කමති මගේ චේතනා මං හිතන දේ හරි මං පොඩ්ඩයි එකට ඉවසනවා නේව පරසංචේතනා එහෙම දෙන්නේ නෝ පරසංචේතනා අත්ත සංචේතනා යේව කමති නෝ පරසංචේතනා හරි ඒ කියන්නේ කාගවත් චේතනාවට මම යට වෙන්න කැමති නැහැ ඔයා කට්ටියගේ බාලෙක් නෙවෙයි වාලෙක් නෙවෙයි මම ස්වාධීනයි ඕක තමයි සාමාන්‍යයෙන් කියන්නේ අදේවවාදී කියලා. කාගවත් දෙයන්නාසික කෙනෙක් නෙවෙයි මම දැන් 140ක් ඇමරිකාවේ ඉන්නවා. ලෝකේ ප්‍රසිද්ධ විද්‍යාඥයන්ගෙන් 140ක් අදේවවාදී. අනික් විද්‍යාඥයෝ සතිය පුරා අදේවවාදී සතියන්තේ දේවවාදී. සතියන්තේ පල්ලියන. ඒ තරම් පාහර જાතියක්. ඒ තරම්ම වංචනික જાතියක්. ඔය විද්‍යාඥයා කියන වල් බూరు සතා 140ක් දැන්නම තයින් කරලා තියෙනවා. විදේශ රටවල ඉන්න සෑහෙන ගණක් අදේවාදී. ඒගොල්ලෝ කියන්නේ නෝ පරසංචේතන කාගවත් චේතනාන්නේ මම කියන්නේ ඔබ බම්බු ගාගන්නේ මට හොඳේ මං කරනවා කියලා. දැන් මේ බුදුරජාණන්සේ පෙන්නන්නේ මේ හතරම හොඳයි කියන්නේ නෙවෙයිනේ. පවතිනවා ලෝකෙ මේ හතරක් තම සංචේතනාව Taman කැමති වෙනවා. පරසංචේතනා කැමති නැහැ. ඒ කියන්නේ හැදෙන්න ගෑනු ළමයි හිතන්නකෝ. ඒගොල්ලෝ කවදාකවත් කැමති නැහැ අම්මලා තාත්තලා මට මෙහෙම කරනවා කියන්නේ. කොල්ලොන්ගේ අවුරුදු 13 14 දිනනවා කෙල්ලන්ගේ පොඩ්ඩක් පහුවෙලා ඕක එනවා මොන්නම දෙයක්වත් අහන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ ඒකට විරුද්ධව කටයුතු කරන්න. අත්ත් සංචේතන. මට තේරෙනවා මම දන්නවා අම්මලත් ওই කාලේ පිස්සු කෙල්ල මේ අපිට එනවා බන්ද ප්‍රේමේ තරම් එළු කඳුළු මහා සාගරේ සාමාන අයි අපි බහන්දා. මා ඇයි බෙන්ද අම්මේ මොකද ඒකේ දින්දුව? අම්මා ඒ උඹ මෙහෙම කෙරුවේ උඹ පෙම් කළේ නැද්ද කියලා අහන. මතක නැණි. අහන්න මගේ මතකේ අප්පා. මම ලියලා තියාගෙන ඉන්නවා ඔය මොකද වැදගත් නිසා ප්‍රේම නොකරට දරුවෙක් දෙමව්පියෝ නොවුනට. මගේ ප්‍රේමේ අම්මේ අම්මා වැඩක් නැහැ කියලා වැඩක් නැහැ වගේ මතක් වෙන්නේ නැත්නම් ඔය සින්දුවලි වැඩක් නැහැ. නැතුවාද ඔබ පෙම් කළේ. මගේ ප්‍රේමේ නැති කිරුවා අම්මා උඹ ඔය දේ කරේ උඹ පෙම් කළේ නැද්ද කියලා අහන. අපේ නංගි ආනවා මගෙන් එම කෙලින්ම නම් ඇව්වේ නෑ ඈ පෙම් කළ වරදට මට වද දුන්නට පෙම් කළ හිතකින් නොවන නිසා අයියන්ඩියේ ඔබ මට සමාව දෙනු ඇත ආදරයේ සුව දැනුණු දිනේ නංගිලා දෙන්නෙක් ඉන්නවලු උන් හැබැයි බණ අහනවා මලට ඒකයි මට අප්සෙට් මේ එහෙම වුණත් ඒවට අනම්මනම් කියයි ආදරේසෝ දැනෙන්නේ නැහැ මේකට. මම අබිනිෂ්ක්‍මණය කරා කරුණාරත්න කියන නම. දැන් නෑ මේකේ බොක්කේ නෑ දැන් කරුණාව කියන එක. ඒ නිසා මේ පරසංචේතනාවකට කැමති නැති එක අදේවවාදයේ සමසංචේතනාවට ඒගොල්ලෝ හරිම කැමති. මේ දෙකේ එකේම හේව නැල තමයි. ඉතින් මම හිතනවා මේ වචන ටික මේ ටිකෙන් තේරෙනවයි කියලා. මේ මම හිතන දේ හරි. ඒක පෙන්වන්න ඕනේ දෙයයන්ාන්ත වුණත් මට එපා. පරසංචේතනාව ඕනේ නැහැ. කාගවත් නිර්මාණයක් ඕනෙත් නැහැ. I am me, I am free. ඒක තමයි ඩේවිඩ් අයිකිගේ පොතේ පිට කවරේ තියෙන හෙළුවැලි මිනිස්සෙක් අද්දක දිගා ඉන්නවා කුරුසෙට ඇනතිලා ගහලා වගේ I am me, I am free. මට කාගවත් චේතනා එපා. කාගවත් මූල ධර්මත් එපා. කාගවත් ආගමකුත් එපා. මම free. ෆ්‍රී බඩ ඩාෆ්‍රි ජෝන් කියලා මිනිස්සෙක් හිටියා ලාෆින් ජෝන් කියලාත් කියනවා ඒක දවසට හාමුදුර කෙනෙක් වගේ ඉන්නවා ස්වාමි කෙනෙක් වගේ ඉන්නවා ඒ දවස් දේවගතියෙක් වගේ ඉන්නවා මිනිහා කියන ඔය හතුට හිතොත් මාගාවට එන්නේ
කනගාටු වෙලා නම් පලාතක ඉන්නවා. ඉතින් හරියට බුද්ධාගමකට ගියා. ජොලි තියෙන වෙලාවට එන්නේ වෙනව දිවයිනක් කරන දිවයිනේ ඉන්න රජුරෝ වගේ ඕනෙම විවේකීව ගත කරන සොමියට වරෙන් පුතා අගලු දාලා නෑ දොරේ. මොකද මේක තමයි ගුණේ අයියගේ බජව දාන කාමරේ. මිනිහා ඊට කලින් ඒ ගුණේ අයිය වැඩේ පටන් ගත්තා. ඒගොල්ලෝ කියන්නේ මේ කිසිම දෙවියෙක් නෑ. මමයි දෙයියෝ. උඹත් දෙයියෝ වෙන්න කැමතිද? වරෙන් නෝ පරසංචේතන. ඉතින් ඒක සාමාන්‍යයෙන් young blood වල තියෙනවා if you are not a communist at 20s you are a fool කියලා කියනවා. But if you are still a communist at 40s you are a bloody fool. ඉතින් මේ විශ්වවිද්‍ය යුනිවර්සිටි කොමියුනිසම් කියලා වෙන මේකක් තියෙනවා. ඉතින් අපි දඟලලා තියෙනවා. මේ කොමියුනිස්ට් ආදී නම් දඟලුවේ නැහැ. මොකද අපේ ලොකු අයියා කොමියුනිස්ට් නිසා මට ඒක තිත්ත වුණා පොඩි කාලේ. ඒක ලොකු අයියාත් තිත්තයි. කොමියුනිස්ට් එකත් තිත්තයි. ඒ වගේ හරිසරයි. අපච්චි නැති වුණාට පස්සේ ලොකු අය තමයි ඔක්කොම කෙරුවේ උන්දකේදී මූල ධර්මයේ තමයි තම තමන්ගේ කටයුතු තම තමන් කරගන්න ඕනේ. අපි කිව්වා අපච්චි වගේ ඉඳගෙන මේක ටික බල්ලා දෙන්නයි කියලා. කමන්නේ උඹලට උනපත් කරපල්ලා තම තමන් කරේ තම තමන් කරගන්න ඕනේ. කවදාකවත් කායික ජීවිතයට අති ගහන්නෙත් නැහැ. මුද්දම ලංකාවේ හිටපු සම්මානලාභී සම්මාන භාගයයි මම හිතන හම්බුනේ. මේ චිත්‍රපටි විවේචකේ කොමියුනිස්ට් වාදී ජේ.පී.කේ ප්‍රධාන නඩුවරත් කතා කරපු කෙනෙක්. කිසිම ජීවිතේ රැඟිලි ගහන්න යට ඕනේ නඩුවක් කියන්න පුළුවන් කවක් ගණන් ගන්න. මේ වැඩේ උඹ බලාගෙන කියන එක. ඉතින් ඒ කියන්නේ කාගවත් ජීවිතේ අත ගහන්නෙත් නැහැ. අත ගහම පිළිගන්නෙත් නැහැ. නිහඬ විප්ලවයක් කරපු මිනිස්සේ. ඉතින් ඒක නිසා මට කොමියුනිස්ට් ධර්මය අවශ්‍ය නැහැ. මොකද ලෝක වයිටින් ගන්න පුළුවන්. තොග බිස්නස් එකට මට සිල්ලට වඩන්න ඕන වෙන්නේ නැහැ. මම හිතා යුනිවර්සිටි ඉඳදී මම කොමියුනිස්ට් උනේ නැහැ. ඉතින් ඒක නිසා මේ එක යුගයක් තියෙනවා. මේ විගීදී මේ අත්ත් සංචේතන කැමැති නෝ පරසංචේතන කියන එක හරි කැමැති. මට පුළුවන්. මට දුවන්න පුළුවන්, පනින්න පුළුවන්, ගහ ගන්න පුළුවන් කියන එක මේක සාමාන්‍ය තරුණ ඔදේ කියලා කියනවා. ඒකයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ තරුණ ඔදේ තියේදී අභිනිෂ්ක්‍මණය කරන්න පුළුවන් නම් වෙන්නේ කරන්න බෑ. ඉතින් ඒකයි මේ තරුණ භික්ෂුන් වහන්සේලා දකින්නට තියෙන සතුට මොන දේ කෙරුවත් ඒගොල්ලෝ මොන තරම් මම ඔය කියනවානේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා හරිම ඔලොමොට්ටලයි කිසිම විනය විතර සලකන්නේ කියලා ඒත් පොඩි නෑ වැඩි. ඒ වයසේදී අතාරිනවයි කියන එක මේක දිහා බලනකොට පේනවනේ කොච්චර නටනවද කියලා මේ සුදු මැදගත යක්කු. බයිලා කියා සින්දු කියා නට අපිට මේ පෙළපුම් බණ්ඩ එනවා. බෑ පෙරගන්න බෑ. මොකද අර පරසංචේතන කියන එක ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔය කියන එක ඔච්චරම ගීගේ අතාරින්න තරම් වට ඕනද කියලා අහනවා අම්මලා. බුදුහාමුදුරු අදහම උඩ ගීගේ අතාරින්න ඕනේ නැහැ නේ මාත්‍ත්‍ය පුදෙන් බුදුහාමුදුරු තීට පුදෙන්. ආරින්න බෑ. ඒකේ ඊටාම තද්දම බැම්ම තියෙන ඊශ්‍රායල් අම්මයි ඊශ්‍රායල් පුතයි. මොන්නම විදිහකින්වත් දරුවට යන්න දෙන්නේ නැහැ. ලංකාවේ සාමාන්‍යයෙන් ටිකක් තියෙනවා. අපි හිටියා එක ඊශ්‍රායල් හාමුදුරු කෙනෙක්. ඉතින් හරිම අමාරුයි කිව්වා බිකෝ බෝධි කතා කරලම කිව්වා මෙන්න මෙහෙම එකක් කඩාන ඇවිල්ලා තියෙන මට උදව් කරන්න. හරිම හිටියේ විසිකේ කුටියේ අපිට හැමේ ලෙඩ ආරේ මේ තියෙන පස්සේ මයිත් එකක් තරහ වෙලා ගියේ. සිතුල් පවුවට වෙලා හිටියයි කියලා කිව්වා කාලයක් හිතන්නවත් බෑ පිටරින් අයින් වෙනවා කියන එක. අම්මා ඒ තරම්ම පුදුම බැඳීමක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ ක්‍රමයේ තමයි දරුවෝ හදාන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ අත්ත් සංචේතනාව ලොකු කරගෙන පරසංචේතනාවක් නැහැ කියලා සනුවරේ අතහැරලා බූදලේ අතහැරලා කීකේ අතහරින්න වගේ මේක උදව් වෙනවා. ඒ උදව් වීම 60 පෙන්නට පස්සේ වැඩක් නැහැ. ඉතින් ආන්න වෙනවා ප්‍රෙෂර් ගේජ් එකක් තියනවාද, ඔක්සිජන් තියනවාද, ඇම්බියුලන්ස් එකක් ළඟ තියනවාද, එමර්ජන්සි සර්විස් තියෙනවා 4G තියනවාද, එහෙමනම් ගීගේ අතහරින්න. හැබැයි මට half model පොඩි ෆ්‍රිජ් එකක් ගේන්න ඕන. කමක් නැද්ද? එහෙමනම් ගීගේ අතහරින්න. මොකද මේ ෆ්‍රිජ් එකේ දාන්න ඕන අර ඉන්ජෙක්ෂන් මොනවද? ඩයබටිස් ඉන්ජෙක්ෂන් ඒකත් එක්ක තමයි ගීගේ අතාරින්. ඉතින් ඒගොල්ලන් හොඳයි වදවත් 10 භාවනා වගේ කරන තැන් වල එහෙම තමයි වෙන්නේ. එහෙම නැත්තම් හිතන්න බෑ. හැබැයි මේක තියෙනවා නම් අත්ත් සංචේතන පරසංචේතන අත්ත් සංචේතන කියන ඕනයක් කරන්න පුළුවන් ගැම්ම තියෙනවා. අම්මා තාරින්න තාත්තා තාරින්න පුළුවන් පිට කෙනෙක් ඇදහිල්ලකුත් නැහැ. ඊට පස්සේ තියෙනවා අත්ත් පරසංචේතන මේ කමති නෝ අත්ත් භාව සංචේතන කමති නේව පරසංචේතන දෙක කියවන්නේ පරසංචේතනා යේව කමති නෝ අත්ත් සංචේතන අනිත් පැත්ත
ඒ කියන්නේ අනුන් මතමයි තියෙන්නේ ඔක්කොම දෙයියොත් දානවා, පේනත් බලනවා, නස්සතරත් බලනවා කියන දෙයට බයයි. පරසංචේතන පුදුම විදිහට ඉවසනවා. කැමැති වෙනවා. ඉතින් අර හිටිය අපේ සභාපති කෙනෙක් අර පුංචි කාලෙම කියලා තියෙනවා මේ නාඩි වාක්‍ය බලලා කවදා හරි මේ බුරුමේ එක ලොකු සම්බන්ධයක් පවත්වනවා. ඉතින් එදා ඉඳලා යා කරද්දී බුරුමෙන් එන ඕන කෙනෙක් දකින්න යනවා එයාපෝට් එකට. ගෙනල්ලා ගෙදර තියාගෙන උපස්ථාන කරනවා. ඊපස්සේ මන් ඉන්න කාලේ බුරුමේ ඇවිල්ලා පැවිදි වුණා. පැවිදිලා කිව්වා මේක එද්දත් කියලා තියෙනවා මගේ නාඩි වාගේදී එදා කිව්වේ දැන්ද ඌ ඒක තමයි කරන්නේ. එච්චරයි. ඉතින් ගිහිල්ලා අවුරුදු 80 ගාණක් බුරුමේදී අපෙන් ගිය ආමතු කිසිම කෙනෙකුට එන්න බැරි න අවුරුද්දකට දෙකකට වැඩි එක්ක බඩේලිය යනවා ඒක මොනවා හරි පිස්සු. මයිත් එක්ක හිටියා කිසිම කරදරයක් නැහැ. ඔය හැමදාම පින්නපාත යන්න බෑ. පෝය කරන්න අපි යනවා සමහරට පැයක් විතර පයින්. එනවා. ඔබ වහන්සේලාට කරදර නැත්තම් මං එනවා. දැන් අපි හිටපු සභාපති කෙනෙක් පස්සේ S2 අන්ධ වෙලා මෙහෙත් ඇවිල්ලා හිටියා මේ බාරින් වර ඇවිල්ලා මට කතා කරා. එයා කුමාරි නාඩි වාක්‍යයෙන් කියලා තියෙනවා මම බුරුමයත් එක්ක ලොකු සම්බන්ධයක් පවත්වනවා. ඉතින් ඉදා ඉඳලා ඒකමයි කරන්නේ. ඔය ඊට කියනවා හරි නාඩි වාක්‍ය හරි කියනවා. ඉතින් නාඩි වාක්‍ය වෙනකොට පේන බලනවා, කේන්දර බලනවා කොයි එක කෙරුවත් ඒ වගේ තියෙන අමතර සම්බන්ධතා. ඒ නිසා පරසංචේතනායේව කමති. කවුරු හරි සාප කළා කිව්වොත් උඹට සාප වේවා කියලා ඌ ඉවරයි. කවුරු කිව්වොත් සුභාසින්චන කිව්වොත් සුභ වේවා කියලා ජය වෙනවා. ඒ තරම්ම පරසංචේතන ගාති මට නම් මොකුත් බෑ. මට කියලා ආත්මයක් නැහැ. මට කරන්නේ මම ඇවිල්ලා බොහොම සුපාරි බොහොම මං කියන්නේ ගෑනක තිබෙදලා කියන්නේ. බෑ මට බෑ. ඒගොල්ලෝ ඉන්න ඕනේ බුදුරජාණන්සේ කියලා තියෙනවා ගෑනු කෙනෙක් තනියම ජීවත් වෙනකොට මේ හෙළුවෙන් ඉන්නේ කියලා. පිරිමි ඇඳුමක්වත් තියෙන්න ඕනේ කියලා. පිරිමිෙක් නැති කාන්තාව කියලා කියන්නේ බුදුරජාණන්සේගේ පැත්තෙන් බලනකොට. ඉතින් එතකොට එයා කායි හරි මත යැපෙන කෙනෙක්. එයා පිරිමි ඇඳුමක්. ඉන්න ඕනේ කවුරු හරි මල්ලි කෙනෙක් ඉන්න ඕනේ, මිනිහෙක් ඉන්න ඕනේ, තාත්තා ඉන්න ඕනේ, නැත්නම් අත්පුතා හරි ඉන්න ඕනේ. ඉතින් එහෙම තමයි මේ බෞද්ධ චින්තනයේ හැටියට ඒකට හරියට විරුද්ධයි ඒ භික්ෂුණී ශාසනය සහ කාන්තායිතෙන් පිළිබඳ කියන කතා. ඒ කට්ටිය පරසංචේතනා තමයි ගණන් ගන්නෙ. මට කියලා කරන්න දෙයක් නැහැ. පැවිදි වෙලා කරගන්න දෙයක් නැහැ. ඒ වගේ ඉන්නවා පුරුෂ පක්ෂයත් හැම වෙලාවෙම යට නායකත්වය අවශ්‍යයි. හැම වෙලාවෙම හැමදේම කියලා දෙන්න ඕනේ. අපි ළඟ තියෙනවා කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම පුංචි වයසේදී දෙම අම්මා කියන දේ හැමදේම අහනවා. ඒකේ දෙයක් නැහැ. ඉතින් මොකද අම්මා කියන්නේ මම වෙනුවෙන් ඉතින් මවුනුවණින් කරලා දෙනවනේ මට වැඩි ගහනවා අපිට. ගහන්නේ මොකටද මේ අපේ සුබ සිද්ධියට. අම්මා කියුවට ප්‍රශ්න නැහැ. ඒක මේ දෙමාපියෝ නොතලා දාන හදන දරුවා හැඳිනවක හදන කිරියොද්ද වගේ කියන්නේ ඒක නිසා. පරසංචේතනාව විතරමයි. මට කියලා කරගන්න දෙයක් නැහැ. මට වැඩිය මගේ සුබ සිද්ධිය අම්මා දාන්නවා. ඉතින් අන්තිමට සමහරු ඒ ගතියට ගිහිල්ලා ගෑණියක් හැදෙන්නේ. අර කඩප්පුලිකන් රබ්බරකන් නැහැ. අපේ අම්මගේ තිබුණේ අම්මට හරීම ඔක්කොම හොයලා බලනවා හැම වෙලාවෙම පිරිමිකම්මයි අගේ කරන්නේ. කවදාකවත් මේ ඒ කාන්තා ගති කාන්තා ලකුණු අගේ කරන්නේ ඒ කොල්ලෙක්ගේ ඒ කොලුකම. ඔක්කොම සපෙලා දෙනවා. ගෑණියක් වශයෙන් විහාරමාදේවි වගේ ඔක්කොම හරි ගසලා දෙනවා. කොලුකමට සලකනවා. ඉතින් ඒක අපේ පෞරුෂත්වයට ගොඩාක් බලපෑවා. අපච්චිත් එක්ක ගන්න දුරන්නේ. අපච්චි ගත්ත පොල්ල ගත්ත නෙළුවා දෙකක් තුනක් එච්චරයි. මේ හම්බ කරගෙන ඉන්නවා මේ ගෙදර එනකොට මුන්ට අල්ල කඩාන බෙල්ල කඩා ඉන්නොත් ගහන පොල්ලක් ගහලා තියෙන්නේ වහලේ යාලත්තේ. අපි දෙන්නට තමයි පොඩියට මටයි තමයි හුඟක්ම අපච්චි ආදරේ. ගහන්නේ එළවන ගහන්නේ පේන්න ඉන්න බා දූපියන්න තේන්න ඉන්න බා දූපියන්න කියලා තමයි ගහන්නේ. ඉන්න බැරි වෙන්න ගහන. අම්මා කවදාව පොල් කොලේකින්වත් ගහලා නැහැ. ඉතින් ඒකෙදි අපි මේ පරසංචේතනාවට ඉඩ දෙනවා. හැබැයි කලවයස එනවනේ. කෙල්ලෙක් යාළුනා කොල්ලෙක් යාළුනා අම්ම කවදාකවත් අත දාන්න යන්නේ නැහැ. මගේ මට තිබුණ සෙනෙහස නැති උනායි කියලා. එහෙම කන්නේ නැහැ. මොකද මේ පරසංචේතනට අයිලක හලනවා. දැන් ওই හාමුදුරු කෙනෙක් ගෝලයක් හදනකොට ගෝලය හදන්නේ පරසංචේතනාව වෙන විදියට. උට අත්ත් සංචේතනාවක් එන්නේ නැති විදිහට ඌ අන්තිමට ගුරුනාංශය අතාරපුවාම ගුරුනාංශය ඇඳ බදාගෙන අඬනවා. ගෝලයා ගියාම සිවුරු අරපුවාම දරුවෙක් මරනට වැඩි හපක්. බැඳපු ගෑණි නැතුණට වැඩි හපක්. බුද්ධුම ඇඬිල්ලක් අඬන්නේ. මොකද ඒ තරම්ම ඒ දරුවට වගේ සලකනවා. ඒ සලකවට පස්සේ අන්තිමට අනවශ්‍ය දෙයක් ඇති වෙනවා.
යෝගාශ්‍රම සංස්ථාවේ පැවිදි කරනකොට උපාධ්‍යාය තනතුරු විහාරයේ ඔක්කොම යෝග සංස්ථාවේ තියෙන්නේ. අපිට මොකුත් නැහැ. අපි ගුරුන්නාන්සෙත් නෙවෙයි විහාරාධිපතිත් නෙවෙයි. අපි ඒගොල්ලන්ට අනුකෘත්‍යයක් කරනවා. එන්නේ අපේ ඇඟට. එන්න ඕනෙත් නැහැ. ඒක හොඳයි. එතන ඉරගෙන බුදේ එතන ඉන්න උපාධ්‍යයන් වහන්සේ ආචාර්ය වහන්සේ ඒ ගියා වැඩේ කරගත්තා. එතන කවුරුත් නැහැ යනකොට බලනකොට ඒක වෙනම කතාවක්. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කාටවත් ඇති කරගන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමන් නැහැ අනු ඉන්නවා. ඔය තමයි දේවවාදී කියන්නේ. ඔය තමයි ਸਰබලධාරී ඊශ්වරවාදී කියලා කියන්නේ ඕකට. ඉතින් අපේ බර ගානක් බුදුහාමුදුරුවෝ ඊශ්වරෙක් කරගන්න හදනවා. බුදුහාමුදුරුවෝ ඒ වගේ මේ අසීමිත අපිට බලතල දෙනෙක් කරගන්න හදනවා. හදලිවලා ඉතින් බුදුජානසරණ කතා කරන්නත් බයයි, මූණ දිහා බලන්නත් බයයි. මේ බුද්ධ ගයාවේ මිනිස්සුන්ට කියලා තියෙනවා මෙතන ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ විෂ්ණුගේ දසවෙනි අවතාරේ තරහ කරගන්න එපා. පඳුරු දාන්න හැබැයි කවදාවත් මූණ දිහා බලන්න එපා. ඒ නිසා තිරියක් දාලා තියෙන ඉස්සරහින් වැඳලා වරින් යට කොටසට. බුරියෙන් යට පැත්තට වැඳපන්. බුරියෙන් උඩ කොටස බලන්න එපා. නැතුවත් බෑ. ඒ නිසා පරිසංචේතනාට කැමති වෙන කෙනා හරියම බය අඩුයි. හරිම බය අඩුයි. ඉතින් ඒකට හරි කැමති නායකයෝ මුළු දේශපාලනේ කියන්නේම පරිසංචේතනාට ජනයා යට කරන එකක්. මුළු ආර්ථික විද්‍යාව කියන්නේම මුදල් වලට ජනයා යට කරන එකක්. සමාජ විද්‍යාව කියන්නේම මේ නම්බුකාරකමට ජනයා යට කරලා තියෙනවා. ඒකල ඒගොල්ලෝ ගන්නවා නම්බුකාරකම. දේශපාලන බලය සහ මුදල්. ඉංජු කියලා කැමති කෙනාට හාල් පොතක් දීලා කූපන් දීලා සලාක්‍රමයට බඩු දෙනවා. තරබලධාරී වගේ. ඉතින් අපි පොඩි කාලේ අපි පොලිමේ ගිහිල්ලා හාල් අරගෙන ඉල තමයි ජීවත් වුනේ. සම්පකාරය තමයි ඔක්කොම බඩු තියෙන්නේ. ඒ තරම්ම පරසංචේතනා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ අත්ත් සංචේතනා, චේව පරසංචේතනා දෙක බැලන්ස්. මට මගේ චින්තන ශක්තිය සහ අධිෂ්ඨාන ශක්තියත් අනිත් අයගේ අධිෂ්ඨාන ශක්තියත් අනිගන්න මට අධිෂ්ඨාන ශක්තියකුත් නැහැ. අනික් අයට අධිෂ්ඨාන ශක්තියකුත් නැහැ. සියල්ල සිදුවන්නේ ස්වභාවයෙන් මොනක්වත් කරන්න දෙයක් නැහැ කියලා අර ඒකට කියනවා පුබ්බේගත හේතුකවාදී කියලා. ඉතින් ඔය හතර කියලා මම නතර වෙනවා. ඉතින් මම ආර්දනා කරනවා සාකච්ඡා වාරේ විවුර්ත සාකච්ඡාවක් බාටපත් කරගෙන කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් හෝ විවේචන යෝජනාවකින් හෝ මම ඉදිරිපත් කරපු දේවල් මත හෝ කියන්නේ මත වෙන ඉදිරිපත් වෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි සතිමත් චිත්තක්ෂණයක් ගත්තාම ස්වාමීන් වහන්සේ එතකොට මේ හතරෙන් කෝකටද දාගන්න පුළුවන් අපිව? අත්ත් සංචේතන වලට වැටෙනවා. අත්ත් සංචේතකගෙන මම හිතුවොත් මට අධිෂ්ඨාන කරොත් මෙනෙහි කරොත් මට යන්න පුළුවන් සතිය වඩනවා කියලා. ගිහිල්ලා පරිසංචේතන තියෙනවා පිට බාහිරයට කරදර කරනවා වේදනාව එනවා සද්ද එනවා ඒව අපි ගණන් ගන්නෑ නැත්නම් සමත ක්‍රමයට යනට අරමුණීමේ හිත යොදනකොට අත්ත් සංචේතන තියෙනවා පරිසංචේතන තියෙනවා ගණන් ගන්න ඉවසන්නේ කැමති වෙන්නේ පළවෙනි එක ඊට පස්සේ අත්ත් සංචේතන නේව අත්ත් සංචේතන පරිසංචේතනයි කියනකොට යනවා අරමුණ ඉබේම එන්න පටන් ගන්නවානේ අපි කියන්නේ අනවරතව එහෙම නැත්නම් මිනී නොකර ඉබේම සක්මන වෙන වෙලාවට එබින මම නිකන් රූකඩේ හිටියට මගේ සංචේතනාවට නෙවෙයි වැඩේ යන්නේ මෙනෙහි කරන්නේ නැහැ හුස්ම ඉබේ වැටෙනවා අපි කියන අනායාසයෙන් කියලා එකක් කියන්නේ gediya pitin ඇවිදිනවයි කියලා ඉතින් අත්ත් සංචේතනා නේ අර පුරුදු කරපු පර සංචේතනාවක් වගේ පර සංචේතනා නෙවෙයි ඒක ඇත්තටම යනවා ඊට පස්සේ අත්ත් සංචේතනාද පර සංචේතනාච එයා ඊට පස්සේ යනවා මට ඕනේ නම් බාහිර අරමුණේ තියෙන්න පුළුවන්. මට ඕන නම් මූල අරමුණේ තියෙන්න පුළුවන්. ඒකට බැලන්ස් කරනවා කඩදෙත් ඉන්න පුළුවන් මට අරමුණෙත් ඉන්න පුළුවන්. ඊට පස්සේ නේවත්ත සංචේතන පර සංචේතන දෙකම නැහැ. එනිසා නිවනට සම්බන්ධ කරලා ලස්සනට මේක මේ චරිතය කොට ගන්න පුළුවන්. සතියෙන් ඉන්න එක නා කරන්න හදන්නේ ඇත්තටම අර සතිය තමයි එකම ගැලුම්කාරයයි කියලා දෙවෙනි එක ගන්නවා. මම මෙහෙ කරනවා නෙවෙයි මෙනෙහි වෙනවා සතියෙන් යනවා නම් මොන්නම දෙයක්වත් වෙන ඕනේ නැහැ ඒක සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා කියනවා සීල කෘත්‍ය සාදලා දෙන්නා වූ මහ ඇමති කෙනෙක් වගේ කියලා කියන එක දෙවෙනි එක හැබැයි ඒකට ඉස්සෙල්ලා අත්ත් සංචේතනාවෙන් මෙනෙහි කිරීම කරන්න එපා විතක්කය කරලා අනිත්‍යව අයින් කරලා මූල කර්මස්ථානට මූලස්ථානෙ දෙන්න ඕන පරිසංචේතනාවට දෙන්නේ නැහැ බාහිර අරමුණු වලට දෙන්නේ නැහැ
එතෙන්දි ෆුල් ෆයිට් එකක් තියෙනවා ගඟ දිග පීනනවා වගේ. උගව දෙනේ පේල් වෙනවා. උගදෙනෙක් හිතනවා මට කරගන්න බැරි වෙයි කවදාවත් සතිය පිටවන්න බෑ. ඒ සතිය පිටුවත් ওই කියන තරම් සතිය ආනිසංස නැහැනේ. සද්ධාව නැහැනේ. කරුණාව නැහැනේ. මෛත්‍රිය නැහැනේ කියලා අර සතියේ අඩුපාඩුකම් බලනවා දැන් මිස් mindfulness and ඒ වගේම side effects of mindfulness කියලා එනම සබ්ජෙක්ට් එකක් තියෙනවා මේ සතියේ තියෙන අඩුපාඩු බලන එක. ඉතින් මම 77 තමයි මම දැනගත්තේ එහෙම කරන කිසි කෙනෙක් මම කැම මේසයකට වාඩි වෙන්නවත් කැමති නැහැ. භාවනා නොකරත් කමන්නේ සතිය නැතත් කමන්නේ සත්‍යික්ව අහම් බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා කවුරු හරි කියනවනම් සතිය මහණෙනි හැමතැනම අපේක්ෂා කළ යුතුයි ඈත තියා වඳිනවා. ඒකයි මම ඥානපෝනික ස්වාමීන් වහන්සේට වඳින එක ඇත්තටම සීමිත අර්ථයකින් දේශනා කරලා තියෙනවා. සත්‍යික්ව අහම් බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා කියන්නේ බොජ්ජංග ධර්ම වල ප්‍රීති ධම්මවිචය විරිය කියන තුන වැඩි වෙලා නම් සතිය දාන්න එක අඩු වෙනවා. අඩු වෙලා නම් සතිය දාන්න වැඩි වෙනවා. ඊට පස්සේ පස්සද්ධි සුඛ පස්සද්ධි සමාධි උපේක්ෂා වැඩි වෙලා නම් සතිය දාන්න අඩු වෙනවා. අඩු වෙලා නම් වැඩි කරනවා. හැමතැනදී මේ හයේම බැලන්ස් කරන්නේ සතියේ. ඒට ඉහළ මට්ටම. නමුත් ඒක පළවෙනි පිටුවේම දෙකේදීම ඥානපෝනික සාංශේ සතිය බලමයි මේ පොතේ සඳහන් කරලා තියෙනවා. සතිය තියෙනවා නම් ඕනම තැනක බැලන්ස් එක දෙනවා. ඉතින් මට හරිම ලේසි යාළුවෙක් මිත්‍රෙක් හඳුරගන්න. මට හරිම ලේසි කෙහෙල් ගහ පොල් ගහ හඳුරගන්න. යම් කිසි කෙනෙක් සතිය ඉස්සර කරලා කතා කරනවා මම දැන් උට කවදාවත් වරදින්නේ නැහැ. මේ සතිය වඩන්න බෑ. මට දැන් මේ වැඩේ තියෙනවා කියනවනේ මම වැඳලා කියනවා අනේ බාප්පට වෙලා යනවා බාප්පා යන්න ටටා මම යන්නම්. ඒ කියන්නේ ඒ කෙනාට ওই පළවෙනි එක කරගන්න හම්බෙන්නේ නැහැ. මම කල යුත්තේ සතිය වඩන එක විතරයි. ඊටු ටික සතියෙන් කරලා දෙනවා කියන එක මම මගේ ජීවිතේම ඔප්පු කරලා පෙන්නනවා. මං වගේ මිනිස්සෙකුට අද මෙතෙන් එන්න පුළුවන් උනේ ධම්මික හාමුදුරුවෝ මේක ටොක්ක්ක් කනලා හිල්ලෙන්ට ටොක්ක්ක් කනලා කිව්වා සතිය වඩපන් ඊටු ටික සිද්ධ වෙයි කියලා. ඉතින් මං ඇසුරු කරන හැම කෙනාම ඒක යන ගමන් නෑ මේකත් කරමු කියලා ඕක නිකන් ඩයිවර්ජ් කරනවා. විවිධාංගීකරණය කරනවා. මං කියන්නේ සතියත් එක්ක වෙන වැඩ ඕනේ කියලා. මම හොඳ බොහොම ස්තුතියි. මට පේනවා අංගයට. මට පේනවා ඔය අවතරින් කරකැවිල යන හැටි. මං කියන්නේ සතිය කියන්නේ ඊවන කියලා. ඒ නිසා මේක වුණත් මම විස්තර කරන්නේ මැක්කහරා තමයි. එතකොට සාංශ දැන් මේ නිවන් දැක්ක කෙනෙක් නේවත් සංචේතන අනෝපර සංචේතන දෙකම නැති කොහොමත් නැති එකක් වගේ නේද? ඉන්නේ ලාවට ඉනයන්වා කියනකොටනේ. තව වෙන පොඩි කාරණාවක් සාන්නහස වෙනම කාරණාවක් ඔය දැන් මේ පොඩි ළමයි එක්ක වැඩ කරනකොට සාන්නහස ඒගොල්ලෝ හරියට කියනවා මේ බාහිරින් ඇහෙන සද්ද ගැන මේ සතිමත් වෙනකොට මට කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහුණා මෙහෙම ඇහුණා කියලා. ඉතින් දැන් අපිත් සරලව කියනවා ඉතින් මෙහෙම මේ ඉතින් දැන් හොඳයිනේ දැන් කියන දෙයකට උනත් හොඳට අවධානයෙන් අපි අහගෙන හිටියොත් තමයි අපිට ඒක තේරෙන්නේ මෙහෙමයි කියලා. නම් සාන්ද ඇත්තටම දැන් අපි දෙයක් දැන් ස්වාමීන් වහන්සේ කියන දේ මම හොඳටම මේ මම හිතන්නේ සතියේ හොඳටම ගියා නම් එහෙම එක්කෝ ඒකේ දැන් කියන දේ ඇහෙනවා නමුත් ඒ කියන්නේ මොකද්ද ඒකේ නිමිති ගන්නෙත් නැහැ මොකක්වත් ඒ වගේ තත්ත්වයක් වෙන්න ඕනි ගැඹුරෙන් යනවනම්. ඒතකොට දැන් මේ සතිමත් ඇහුම්කන් දීම කියන්නේ මොකද්ද කියන දේ මට ප්‍රශ්නයක් තියෙනවා. මම යෝජනා කරලා තියෙනවා හද්දා හෙන්න එපා ආනපන ඉන්නේ කියලා. එදා මගේ සංචේතනාව. ඒතර පරිසංචේතනාවක් කියනවා මෙන්න සද්දයක් ආව මෙන්න මාල්නි පොන්සික මෙන්න ගාමිනි පොන්සික මෙන්න සින්දුවක් අහපන් කියලා. ඒතර පරිසංචේතනාවක පදුට්ට කීඩා පදුට්ටක දිව්‍ය ගැනෝගේ සඳහන් කරලා තියෙන. ඒ දෙයයන්ාන්සලට මොකුත් නැ සෙල්ලම් කරන්න පටන් ගත්තාම කන්න බොන්න බරලා මැරලා යනවා. ඒ කියන්නේ ආතල්කාරයෝ. ෆුල් ආතල් එකේ ඉන්නේ හෙල්මට් එක දාගෙන තමයි නාන්නේ. ආතල් එක ආපුවා ඌට තේරුමක් නැහැ මේ නාන හොඳ ජොලි දාන බඩනකොට පෙඟෙන්නේ නැහැ. මන්ට හෙල්මට් එක දාගෙන ඉන්නේ ආතල් එක තියෙනවා. ඉතින් කීඩාපදෝසික දේවතාව තමයි ඕකට සඳහන් කරලා තියෙන්නේ. හැබැයි මේ කියන හද්දේ ගිය ආත්මෙක වෙන්න පුළුවන්. පොඩි ළමයින්ට ගොඩාක් ඒක එනවා. ඒ කට්ටියගේ ওই සාමාන්‍යයෙන් පරණ පුරුදු අහපු දේවල් ගොඩාක් මතකයට එන්නේ අවුරුදු 6 වෙනකන් තමයි. ඊට පස්සේ මේ වෙලාවකේ එන දේවල් වැඩි වෙනකොට අරක යනවා. අයින් වෙනවා. මේ ලෝකෙ මොකුත් දෙන්නේ නැතුව හිටියොත් අරක මතුවෙනවා. නිතරම අර ගිය ආත්මේ ගෙනාපු පුරුදු මතක සද්ද ඉතින් මුමුණන සමහරලාට. ඉතින් ඒක ප්‍රොමෝට් කරුවොත් අපිට තියතා ගන්න පුළුවන් පරණ මතක ගන්න පුළුවන්. හැබැයි ඒක හුඟක් වෙලාට මනෝමූලිකයි. ඇත්ත දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. ඒක ඉයන් ස්ටිවන්සන් ගොඩක් කොඩින් මහත්තයත් එක්ක එකතු වෙලා කරපු දෙයක්.
එළමෙට චිත්‍රයක් අඳින්න දුන්නා මේ අඳින්නේ කීයද ආත්ම චිත්‍ර. එයා පුරුදු කරපු ශිල්පේ හැටියට. ඒ නිසා ඇහෙනා විතරක් නේ කටියට රූපත් පේනවා. ඉතින් අපිට කියන්න ඕනේ සතියින් ඉන්නකොට ආනපනින්ද හැබැයි පේන රූපෙන් ඔයාගේ චරිත ලක්ෂණයක් පේනවා කියලා කියන්නේ. නිතර එන සද්දෙන් නිතර පේන රූපෙන් ඔයාගේ ආශය අනුසය පෙන්නනවා. ඒ ද්වේෂ කරන්න එපා. ව්‍යංජන බලන්න එපා. හැබැයි අමතක කරලත් මකා දාන්නත් එපා. මකා දාන්නත් එපා. මේ පේනවා. ඒක සාමාන්‍යයෙන් භාවනාදී වෙන්නේ අරූප ධානවලදී වගේ තමයි තමන්ගේ සංසාරගත ප්‍රතිශ්‍රී ලක්ෂණ ඇවිල්ලා මේ ගිනාපු එකක්මයි කියලා තේරෙන. එතකන් අපිට හිතෙන්නේ භාවනාවට බාධාවක් කියලා. මොකද අර ඇබ්බැහිය නිතරම මතුවෙනවා. පොඩි ළමයිගේ හරි වැඩි. මට තාම එහෙම හම්බෙලා නැහැ. මට කීප දෙනෙක් රෙකෝඩ් කරලා ඉවලා තියෙනවා. මේ දරුවෝ කෙලින්ම කතා කරනවා කියලා මේ ගිය ආත්මේ හිටපුව විස්තර කතා කරනවා අම්මට කියනවා. කොහොම ලස්සන විස්තර සහිතව කතා කරලා කියනවා. ඒ හරි විචිතුරුයි. ඒ සාමාන්‍ය ඒව ගොඩක් සම්බන්ධ වෙන්නේ දේව ලෝක සම්බන්ධ වෙච්ච විතර අපිට අරුමයක් තියෙනවානේ. මනුස්ස ලෝක කෙනෙක් ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියනකොට ඒක නිකන් තොරතුරක් නේ. ඒක නිවුස් එකක් නෑනේ. මම අතනේ හිටියා මෙහෙම හිටියා කිව්වම ඒ චරිතෙත් විශේෂණ මේ ආත්මේ අහන්න දෙයක් තියෙනවා. එයාට සාමාන්‍ය සිරිබිරිස් කෙනෙක් නම් මේ ආත්මේ මතක් කරලා කියන දෙයක් නෑනේ. ඉතින් ළමයට පටලැවෙනවා එතකොට. ඒ නිසා ඇහෙන දේ තුල ওই පරිණිව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇහෙන දෙයට වෛර කෙරුවොත් ඒ මතුවෙන දේ සප්‍රෙස් කෙරුවොත් ඉතින් ඕක ඔබ්සෙෂන් එකට යනවා. දරුවට නිකන් කතා කරගන්න බැරුව යනවා. උංග දෙනකොට ඕටිස්ටික් ලක්ෂණ පහළ වෙනවා. මේ කියන දේ බාර ගන්න නැහැ කවුරු. ඊට පස්සේ ළමයා කතා කරන දේ අතකට දාලා නිකන්. ඔය පැත්ත බලාගෙන ඔය ඉන්නවා. ඒ නිසා කියන්නේ ඕකේ මොකද්ද පණිවිඩයක් තියෙනවා. ඒත් එන එක සටහන් කරගන්න ව්‍යංජන බලන්න එපා. ඉන්නේ සද්ද විතරමද බලන්න රූප නෙවෙයිද බලන්න. වේදනා නෙවෙයිද බලන්න. ගන්ධ සෝද නෙවෙයිද බලන්න කියලා මේ සද්දය delimitation discrimination කරන්න පුළුවන්. ආනපානෙත් නෙවෙයි සද්දයක් වේදනාවක් නෙවෙයි රූපයක් නෙවෙයි. අන්න එතකොට එයා විශේෂඥ ඥානයක් දෙනවා පොඩි පඤ්ඤරිලොමට ඉනුවම් බැඳීමක් කරනවා. ඒක කවදාකවත් කරන්නේ සමත භාවනාව. විපස්සනාදී කරනවා. ඉතින් පොඩි උන්ගේ හරි ලස්සන දේවල් වෙනවා. වැඩි උනන්දු කරවන්න එපා කියන එක තමයි ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ. අපි පාවොක්සයිඩෝ කියන්නේ ඒකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන් කියලා. හැම භාවනා කරන කෙනෙක්ම අතීතයේ බැලිය යුතුයමයි පාවොක්‍රම. ඉතින් දෙන තොරතුරු මේ ටික දුන්නොත් පාවොක්සයිඩෝ කැමතියි. මේ ටික දුන්නොත් කැමති නැහැ. ඉතින් ඒකට මට තේරෙනවා මේක මහා කන්ඩිෂන් කිරිල්ලක් නේ. ඉතින් මෙහෙයිල මමම පරිවර්තනය කරනකොට අපේ මහා දුර පාවොක් කරන ගමන් ගිය ආත්මෙ මෙහෙමයි කියනවා. අග්ගඤ්ඤගේ මූණාර නැහැ. මං හිතුවා පරිවර්තනය කරලා වැරදිලාද කියලා නෑ. ආම ආයෙත් ආව ඒකමයි කියන්නේ. දෙන්න බෑ. ආයෙසර බලන්න. වෙන බොරුවක් කියපු දවසේ කියනවා ආද නම් හරි කියනවා. ඉතින් ආයේ බොරුව තමයි බොරුව. අයියෝ පාවොක්කේ ඉඳ මේ වගේ 200ක් විතර භාවනා කරනවානේ. ඒ කමඨාන් සුද්ධ කරනකොට ඒ කර්මස්ථානචාරය මෙතන වාඩිනවා. මේ කමඨාන් සුද්ධ මේ ඉතින් මේගොල්ලෝ ටට්ටට්ට ගාලා කියන්නේ ගියාත්ම මෙහෙම ගියාත්ම හරි එක වෙන්න පුළුවන් වෙන්න බෑ වෙන්න පුළුවන්. ඉතින් අර දීපු ලනුව දිගේ කනවා. මේ ධම්මාචාර්ය පාස්සෙච්ච කට්ටිය ඇවිල්ලා කාලා හිටියා. ඒ ගුරුවරයා දෙනවා මේ ආත්මේ පැවිදි වෙන්න නම් ගිය ආත්මේ මෙහා කියලා ඉන්න ඕන. ඒ කට්ටියගේ තියෙන කෝඩ් එක. ඒ අභිධර්ම කෝඩ් එක. පරිවර්තනය කරන මට ඔළුව ක්‍රේල් වෙනවා. ඒක තමයි ඔය හැමතැනම කරන සෙල්ලම් ටික ඔය ෆේත් හීලින් අනම්මනම් කියලා සෙල්ලම් ටිකක් තියෙන්නේ. ඉතින් ඒක නෙවෙයි මෙතන කියන්නේ අපි භාවනා කරගෙන යනකොට ඒකට අපි දොර ඇරලා දෙනවා. පිරාත්මික ඒ සිද්ධි තියෙනවා නම් ඒකට එන්න අරින්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අටුවාචාන් වහන්සේත් මම හිතන්නේ පිළිගන්නවා ඒක භාවනාවට බාධා කරන්නේ ඒක Tamange සහජ ගතියක් නා. කෘත්‍රිම දෙයක් නම් බාධා කරනවා. කියන්නේ අපි ගිය ආත්මෙ මතක් කරලා එනවා භාවනාවට බාධා කරන්නේ. ඔක්කොටම එන්නෙත් නෑ එන්න ඕනෙත් නෑ. එන්න ඉඩ තියෙනවා. මොකද අපි පවා පිළිගන්නවනේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඒ නිසා මේ පොඩි ළමෙන්ට ඇහෙන දේවල් වල මේ දේව භාෂාවේ ඒකේ දක්ෂකම තියෙන අම්මා තමයි. අම්මා උකුලේ තියාගෙන ගන්නවා උක. ගත්තොත් ළමයාට මානසික අසහන එන්නේ නැහැ. එතකොට ළමයාට මව්සෙනියසින් ඔක්කොම යනවා. වැඩි වුණොත් කවුන්සලින් යනවා. කවුන්සලර් අම්මගේ කෘත්‍ය කරනවා. එන්නකෝ මට ගාණක් ඕනේ කාරි මම ඒ වගේ පැය භාගයක් ගත කරනවා. කියන්නකෝ.
මොනවද කියන්නේ? ඔයාලට හිතෙන දෙයක් කියන්නේ. පළවෙනි දවසේ පචපච කගා ඉන්නවා. දෙවෙනි දවසේ පචපච කගා ඉන්නවා. තුන්වෙනි දවසේ විතර යනකොට අර විශ්වාසයේ මත වෙලාවක පාරට කියවෙන්න පටන් ගන්නවා. මට පුදුමාකාර බයක් තියෙන්නේ. මට පුදුමාකාර බයක් තියෙන ඇස් දෙක වහගන්න. මට පුදුමාකාර බයක් තියෙනවා රැ වෙනකොට කියලා නිකන් කවදාකවත් හිතපු නැති දෙයක් කියනවා. ඒකට අර කවුන්සලර් දන්නවා ඒක එක්ස්ප්ලෝර් කරන හැටි. කවුන්සලින් කියන්නේ ඒකයි මම කරලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අද හඳුන්ලා දෙන්න ඒ කවුන්සලින් කණ්ඩායම මාස්ටර් ට්‍රේනර්ස් ලගේ. ඒක වෙනම ෆීල්ඩ් එකක්. සමහරව ඒකට දක්ෂයි, සමහරව ඒක හරහා සුවසේවාවටත් දක්ෂයි. අද කාලේ වැඩියෙන්ම තියෙන මානසික අසහන. වැඩියෙන්ම තියෙන ෆේත් හීලින් බුද්ධ ධර්මත් එතෙන් දාගත්තේ ගැන මට හරිම කනගාටුයි. අවසරයි ස්වාමීන් වහන්ස මේ ඔබ වහන්සේ පැවසුවා සතිචිත්තක්ෂණයක් කියන්නේ අත්ත් සංචේතනාවක් කියලා. ඒකම දිනු වෙලාද ස්වාමීන් වහන්ස භාවනාවේ සබ්බාසව සූත්‍රයේ තියෙන දිට්ඨි 6 හැදෙන්නෙත් ඒ අත්ත් සංචේතනාවම ඒ සතියහරා දිනු වෙලා හැදෙන එකක්ද ඒ දිට්ඨි 6න්? ඒකට සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාන කුල උත්තරේ කියන්නේ පළවෙනි සතිය නැත්තම් පළවෙනි ධ්‍යානයේ මට්ටම යනකන් සතිය සවිතක්කං සවිචාරං. සවිතක්ක සවිචාර කියන්නේ සත්ත්ව සංචේතන තමයි. මෙනෙහි කරලා Tamanට ඕන දෙයට Taman හිත යොදවලා මෙනෙහි කරලා අවශ්‍ය ඉල්ලට යනවා. යනකොට දන්නවා මේ වෙන එකක් නෙමෙයි ආස්වාසුමයි. මේ ප්‍රස්වාසුමයි කියලා. ඒ ඔක්කොම ආත්මෙම තමයි. ඔක්කොම අදිෂ්ඨාන ශක්තියක් තමයි. ඒ ඔක්කොම චේතනා තමයි. ඒවා චේතනාට වැඩි බාලයි ඒවට කියන්නේ විතක්ක ਵਿਚාර කියලා. ඊට පස්සේ සංඥා මට්ටම ඊට පස්සේ චිත්ත මට්ටමට යනවා. ඉතින් චිත්ත මට්ටමට යනකොට වාසියට ආවොත් ධානයකට යනවා. වැරදි පැත්තට ගියොත් පිස්සන් කොටුවට යනවා. චිත්ත මට්ටම වැරදුනොත් පිස්සන් කොටුව තමයි නතර වෙන්නේ. ඉතින් මේ දෙකම මේ රිස්ක් එකක් නැතුව භාවනා කරන්න බෑ. ඒ රිස්ක් එක ගන්න ඕනේ. ඒ රිස්ක් එක ගන්න නැතුව ඉන්න එකට අපේ දෙමාපියෝ කැමති. මොකටද යෝ රිස්ක් එකක් ගන්න මේ භාවනා කරලා මොකද්ද ඔක් කරන්නේ? අපි ඔය මේ සාමාන්‍ය විදිහට බත් කාලා එමුකෝ. ඔය ඉන්න විදිය හොඳ නේ කියලා. ඉතින් බුදුහාම කියනවා ඉතින් අම්මත් එක්ක උඹට ඉන්න පුළුවන් නිවට නෑ යන්න හම්බෙන්නේ. නිවට යන්න නම් විසි කරපන්. ඔයගොල්ලෝ කරන්නේම කොක්ක දාන එක තමයි. අපිට ප්‍රේම කරන හැම කෙනාම ඒගොල්ලන්ගේ ආත්ම සන්තුෂ්ටියක් ලබා ගන්නවා. අපිව ප්‍රේම කරලා. අපිත් ඒකේ ලොකු සෙනෙහසක් ලබනවා. අප්පෝ අපිට යා නැතුව බෑ. එයාට අපි නැතුව බෑ. ඕනේ නෑ ඉතින් නැතුව බෑ ඉතින් කියලා කතාවක් තියෙනවා. නෑ ඕනේ නෑ නැතුව බෑ අයියෝ. නෑ ඕනේ නෑ. ඔය දැන් මේ දවස්වල සතිපාසලේ ඕක තමයි යන කතාව. ඔය කට්ටිය ඕනේ නෑ කියනවා. කියන්නේ ආයෙම නැතුව බෑ. නැතුව බැරි කෙනෙක් නෑ. පිස්සු බල්ලෝ. මුන්ට මේ සතිපාසල තියා මුන්ට මේ සමිතියක් කරන හැටි තේරෙන්නේ නෑ. ඉතින් ඒකකොට මට සිද්ධ වෙනවා ඉතින් වනවඬ ඔය මොකා නැති උනත් මේ කියනවා. හැබැයි කියන්න එපා. නෑ ඔයා නැතුව බෑ අයියෝ. විපා යන්න අනේ ඉන්න ඇඟේ ඇලි පාසයිදි මම විතර ඒකට දක්ෂ කෙනෙක් ඉන්නවද බෑ. ඒකනේ මයිත් ඒ කාන්තාව වැඩ කරන්නේ දිවා රාත්‍රී වැඩ කරන්නේ. මයි ළඟ නෑ එහෙම කවදාකවත් කාටවත් නිග්‍රහ කරන ගතිය. මයිත් එක්ක ඒගොල්ලන්ට කනගාටුවක් ආවත් මට කියන්න ලෝභයි වා. පවුලේ අප්පා. ස්වාමීන් වහන්සේ නැතුව පොඩ්ඩක්. එතකොට බලුපුරේ දඟ ලියලා දාගෙන කා කොටා වෙනවා. ඉතින් ඒ නිසා අපි ආදරය කරන අපි ප්‍රේම කරන අයට කැමැති කියන වචනේ ගන්නකො. අපි යමකට කැමැති නම් එයා කරන ඕන දෙයක් කැමැති. ඒක නීතියට අහුවෙච්ච නැති එක. මම කැමැති නම් මොන දෙයකට අපි ඒ පැත්ත මොන දෙයකටවත් කැමැති. හිත ගිය දන ආදර රජ මාලිගය. ඉතින් ඒ තමයි අර දික්ටි පහ. බුදුහාමර පෙන්නන්නේ අත්ත දික්ටි අනත්ත දික්ටි අත්ත දික්ටි අනත්ත දික්ටි හිතනවා අත්ත දික්ටි අත්ත දික්ටි හිතනවා අනත්ත දික්ටි අත්ත දික්ටි හිතනවා. මේකම තමයි. ඉතින් ගියාට පස්සේ හැබැයි සාමාන්‍ය චරිතයට වැඩිය භාවනා කරනකොට ඒක එලි වෙනවා. ඒක ප්‍රකට වෙනවා. තුවාලේ වනමුකේ පෑදුවා වගේ. ඉතින් ඒකට කැමති නැහැ අපේ පවුලේ අය. මොකද ඒගොල්ලෝ පුද්ගලිකයි රහසිගතයිනේ. හෙලි වෙන්න කැමති. අපි කියනවා නෑ කිසිම පුද්ගලිකත්වයක් නෑ. අපි වගේම පාහරයි. ඕගොල්ලෝ වගේම සුද්ධවන්තයි. මම මගේ කාඩ් එක පෙන්නනවා. බුද්ධුම බයයි. හෙලි කිරීමට බුදුම බයයි. විවටෝ විරෝචති කියන බයයි. අපිට තියෙන එකම ශක්තිය අපේ ප්‍රകൃතිය අපි කියනවා. ඉතින් ඒකට කියන්නේ ඔය දැම්ම කියන්නේ මම ඕක කරන්න කියලා තමයි මේ කෙල්ලෙක් යාළු කරගන්න බැරි වුනේ. කෙලින්ම ලව් කරනවා කියලා කිව්වා. උන් කැමති නෑ. උන් ඕනේ මේ කැමති කියන්නේ නැතුව චොක්ලට්. කැමති කියන්නේ නැතුව මේ ලේන්සු. ඒකෙන් තමයි කැමැත්ත තියෙන්නේ. එහෙම නැතුව මේ ආදරේ කිව්වනම් බෑ අයියෝ එපා අයියෝ කියලා යනවා. ඉතින් මං කිව්වා එපා නම් එපයි කියලා. මං දන්නේ නැහැ මේගොල්ලන්ගේ මේ වෙනම භාෂාවක් මේ කතා කරන්නේ කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනාවේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවුණා. ඔබ වහන්සේ ප්‍රකාශ කරා අසිත තාපස බුදුරජාණන් බෝධිසත්වයන්ව දැකපු පළවෙනි දවසේම අනිවාර්යෙන් බුදු වෙනවා කියලා ප්‍රකාශ කරා. නමුත් ඒ සම්බන්ධයෙන් සන්තෝෂයක් ඇති වුණා. පස්සේ අඬන්න හේතුව තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ Tamanට සාක්ෂාත් කරන්න බැරි වෙන හේතුව. ඒතර ඔබ වහන්සේ එතනදී මායිත් සඳහන් කරා උන්වහන්සේ යම් කිසි ධානා ශක්තියක් තිබ්බ පුද්ගලයෙක්. ඒ නිසා ඒ ධානා ශක්තිය අනුව ඊළඟ උපදින භවයේදී ඔහුට නිවන සාක්ෂාත් කරන්න බැරි වෙනවා කියලා. නමුත් මගේ ප්‍රශ්නය වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඉසිපතන මෙගදායේදී ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ ඒකෙම කියනවා දසදහසක් ලෝකසක්වල කම්පා වෙන්න දසදහසක් ලෝකසක්වලට මේ ධර්මය මේ වුණා කියලා ඔය කියන අපි දන්න තල 31 ගැනත් යම්කිසි විස්තරයක් එනවා. එතකොට ඒ ටිකේ බ්‍රහ්ම ලෝක ටික තියෙනවා. සුද්ධාවාස ටික තියෙනවා. දිව්‍ය ලෝක ටික තියෙනවා. ඔය ඔක්කොටම ඔය ධර්මයේ එතකොට ව්‍යාප්ත වුණානේ. මගේ ගැටලුව වෙන්නේ එතකොට ඔය තලවල අසිත තාපස අරූපිතලයක උප්පත්තිය ලැබුවා නම් ඇයි ඔහුට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් නිවන් දකින්න බැරි උනේ? ඒ අසිත තාපස හිටපු තැනට නැත්තම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඇහුන්නේ නැද්ද? අපි ත්‍රිපිටක 4G නෑ. සිග්නල් තියෙනවා 2G 3G තියෙනවා. 4G නෑ. ඒක වහන්නේ ඔක්කොම නම් වෙලාවෙ මේ මම දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ කැලේ වුණත් ඉන්න බලන්න මට මොකක්වත් එපා 4G තියෙනවා. ඕනේ ආමුදු කෙනෙක් කාන්නේ එච්චරයි. කැම බීම මට එපා වාහන මුකුත් එපා 4G තියෙනවා කියලා. ඒ දන්නේ නැත්තම් අහගන්න ඕනේ. එහෙම තැන් තියෙනවා සිග්නල් නැති තැන්. අරූපී බ්‍රහ්මතලය කියලා කියන්නේ ඉඳුරම් පහෙන් ඇස් නැහැ, කන් නැහැ. තව මොකද්ද එකක් නැහැ. තමයිලාට කයකුත් නැහැ. ඉතින් එව්වා මේ හොයන්න බෑ ඕලාරික අත්පැටලාභී ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැහැ. එයා දන්නේ මේ ඕලාරික අත්පැටලාභී තියෙන දැනුම් ශේෂ්ත්‍ර විතරනේ. ඉන්ද්‍රිය බද්ධ ඥානයන්නේ අපි ඒකනේ බඳින්නේ අවුරුදු 20ක් ඉගෙන ගන්නවයි කියලා ඌව කොට ගන්න බෑ. උඩ තේරෙන්නේ නැහැ මෙහෙම වෙන ලෝක තියෙනවයි කියලා. මොකද එයා කියන මට අහුවෙන්නේ නැත්තම් තියෙන්න බෑ. තියෙනවනම් මට අහුවෙන්න එපායි. යාර ඒක තමයි අපි දන්න මැනුමෙන් තමයි අපේ තියෙන යාඩ් ස්ටික් එකෙන් තමයි මනින්නේ. ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි කවුරුත් පටන් අරගන්න. හැබැයි දැනගන්න ඔය දන්න දේ 0.2යි නොදන්න දේ 98යි. නොදන්න දෙයට යන්න දන්න දේ ඉවර කරන්න. ඉතින් අර කට්ටිය බලනවා දන්න දේ ඉවර කරගන්න දෙක ඉවර කරගන්නත් අවුරුදු 100 මදි. ඉතින් ඒකට අනුමාන ඥානක් දාලා තමයි ඔය කොහේ මගුල ඉගෙන ගත්තත් ඇති වැඩක් නැහැ. ඕකෙන් අවශ්‍ය කරලා තියෙන්නේ නොදන්න දේ. නැස්චාත භාව, නැස්චාත ස්වභාව, නැස්චාත ගති. ඒකට ලෝකයේ කියන්නේ නාස්තිකවාදය කියලා. ලෝකයේ කියන්නේ උච්ඡේදවාදී. මේ හුස්ම ඉවර වෙන තැන බලන්න එපා. ඒකට සී නැති වෙන කලන්ත වෙනවා, වේවුලනවා, දඟලනවා. ඒ පිට නෙමෙයි තමනුත් එහෙමයි. පටන් ගන්න තැන බලන්න ගියාම මිසක කියනවා. ඒ කියන්නේ අපි කැමති නැහැ නිසා කැමති නැහැ. හට ගන්න තැන ඉවර වෙන තැනට කැමති නෑ. ඒ මොකද අපි අර ආස්තිකවාදීනේ. ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ ආස්තිකවාදයක්. ඒක වෙන්නේ සම්මස්සන ඥානෙ. එතකොට පේනවා මේ දන්න මේ කොටස නම් නොදන්න කොච්චර තියෙනවද කියලා සාපේක්ෂ ඥානයක් එනවා. එතකොට ඌයිමයි දෙන්න මේකයි. නොදන්න එකට කියන්නේ යුනිවර්සල් අන්කොන්ෂස් කියලා. යුනිවර්සල් අන්කොන්ෂස් වලදී කොච්චර සීනති වෙනවද කියනවනම් මම කියන්නේ මොන තරම් අමනේද්ද කියලා තේරෙනවා. හැබැයි තේරෙනවා සන්තෝෂ වෙන්න පුළුවන් හැම කෙනාම උතන තමයි ඉන්නේ. ඒකට දන්නේ නැහැ. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ කාල් ජුන් මම හිතන්නේ අදහස් ඉදිරිපත් කරා. ඒ යුනිවර්සල් අන්කොන්ෂස් දන්නේ එක්කනා දන්නේ නැති බව හොඳටම දන්නේ. මේ ළඟදී ආගියුමන්ට් එක ගියා මම දැක්කා. ඒකෙදි කියනවා දන්න බව දන්න පඬිතයා තමයි හොඳ පඬිතයා. ඊගාට දන්නේ නැති බව දන්න පඬිතයා එයාත් පඬිතේ. ඉතින් ඒක අරිට වැඩි හොඳයි කියලා කියුණා. එතන වාදපතේට කිව්වේ. නොදන්න බව නොදන්න එක නා දන්න බව දන්න එක නා තරම් හොඳ නැහැ. දැනගෙන නොදැන ඉන්න කට්ටිය දන්න හොඳටම ඉදිරිපත් කරගන්න බෑ. ඉතින් ඒගොල්ලන්ගේ දැනුමට කියන්නේ හිඟන්නේ දැකපු හීනයක් වගේ කියලා. තව කට්ටියක් දන්නේ නැතුව දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. සුව කරන්න බෑ. බෙහෙත් කරන්න බෑ ඒගොල්ලන්. ඒ නිසා විපස්සනාදී අපි ගොඩාක් වෙලාට බලන්නේ නොදන්න බව නොදන්න එක. ඒක ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඊගා දේශනාදී මේ දේශනාදී මතුවෙනවා. විද්‍යාව කියලා කියන්නේ විද්‍යාව පිළිලා තියෙන අවිද්‍යාව මත.
විද්‍යාව කියන්නේ අවිද්‍යාව කොච්චරක් තියෙනවද කියලා දන්න එක විතරයි. මම කොච්චරක් නොදන්නවද කියලා දන්නවනම් ඌ තමයි දැනුම තියෙන මනුස්සයා. ඒ නිසා ඒ වගේ තල තියෙනවා. ඒ තල වලට මේ හොට්ලයින් නෑ මොනවද කියන්නේ වයර් කනෙක්ෂන් නෑ GPS නෑ මොනවද දැන් තියෙන්නේ ඔප්ටිකල් ෆයිබර් නෑ කනෙක්ෂන් ඇවිල්ලා නෑ තාම. මමල්ට අපේ කට්ටිය දාන්න ඉර තියෙනවා. දැන් මනම් අසිතාවසේ ඇවිල්ලා ගියයි මේ වෙලාවේ. මේ අනම්මනම් කියන්න එපා. මම ඇවිල්ලා එහෙම පොරක් කියලා. දැන් අසිතාවසට 4G නෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අනරංජද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ කියන්නේ මෙහෙට වයින්නවා අයියෙන් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම භාවනාවට ආධුනිකයෙක්මි. මෙය මාගේ පළමු වන කමඨහන් වාර්තාවයි. සක්මන. කය ඍජුව තබා සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. අනතුරුව සක්මන ආරම්භ කර පතුල කෙරෙහි අවධානය යොමු කරවීමි. වම් පාදය සහ දකුණු පාදය පොළොවේහි ස්පර්ශවන ආකාරයෙහි සිහිය පවත්වන්නට විය. ටයිල් පොළොවේ වූ සීතලත් එහි දාරත් පතුලට වන ස්පර්ශය මනාව දැනුනි. විනුබත් පතුලේ මැද කොටසත් ඇඟිලිත් මනාව පොළොවේහි ස්පර්ශවන ආකාරය දැනෙන්නට විය. බත්කෙන්ඩා ප්‍රදේශයෙහි මස්පිඩු තදවන වේදනාවක් දැනුනි. එහිදී වේදනාවට සිත ගිය බවත් වේදනාව කෙරෙහි සිත පවතින බවත් අත්දැක්කෙමි. නැවත ක්‍රමයෙන් සිත පතුල් ස්පර්ශයට ගත්ෙමි. ශරීරයේ පපු පෙදෙසේ සියුම් වේදනාවක් දැනෙන්නට විය. නැවතද සිත වේදනාව කෙරෙහි යොමු වූ බවත් අරමුණ වෙනස් වූ බවත් දැනුනි. නැවත සිත ක්‍රමයෙන් යටිපතුලට නැඹුරු විය. අනතුරුව ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් මෙනෙහි කළෙමි. පාද දෙකට මාරුවෙන් මාරුවට බර දැනෙනවා දැනුනි. වම් පාදයේ ඔසවන විට දකුණු පාදයට සියලු බර යොමු වන බවත්, දකුණු පාදයේ ඔසවන විට වම් පාදයට සියලු බර යොමු වන බවත් දැනුනි. ක්‍රමයෙන් નિરાයාසයෙන් ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි විය. සක්මන අවසානයේ පරයන්කයට බිම වාඩි වීමි. නිදිමත ස්වરૂපයක් වැනි බවක් තිබුණත් අදිෂ්ඨානයෙන් අර්ධ පරයන්කයෙන් දැඩිව දැස් පියාගත්තේ. වාඩි වී දැස් පියාගත්තෙමි. ශරීරය වැනෙන ස්වરૂපයක් දැනෙන්නට විය. ඉදිරියට හෝ පිටුපසට දැන් වැටේ යයි හැඟුනි. ක්‍රමයෙන් සිත මූල කර්මස්ථානයට ගත්ෙමි. උඩුතල මත අවධානය යොමු කළෙමි. හුස්ම ඇතුල්වන හා පිටවන දෙස බලා සිටියෙමි. හුස්ම ඇතුල්වන විට ඇතුල්වන බවත් පිටවන විට පිටවන බවත් සිහි කළෙමි. එය මනාව ප්‍රකට විය. කකුලෙහි මණික් කටුව අසල වේදනාවක් දැනෙන්නට විය. එය මෙනෙහි කළෙමි. යලිත් ආශ්වාස හා ප්‍රශ්වාසයේ කෙරෙහි සිහිය තැබුවෙමි. ආශ්වාසයේ දිගු බවත් ප්‍රශ්වාසයේ කෙටි බවත් අත්දකින්නට විය. ක්‍රමයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් වන්නට විය. ආශ්වාසය හා ප්‍රශ්වාසය සමව දැනෙන්නට විය. ක්‍රමයෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉතා සියුම් වන්නට විය. ශරීරයේ කිසිවක් නොදැනී ආශ්වාසය හා ප්‍රශ්වාසය පමණක් ඇති බව දැනෙන්නට විය. ශරීරයම එකම ඝනයක්, එකම කුට්ටියක් ලෙස දැනෙන්නට විය. සෙලවිය නොහැක මහා බරක් ලෙස දැනෙන්නට විය. වෙනත් කිසිවක් නොදැනේ. සියල්ල නිසලය. වෙන කිසිදු දැනීමක් නොමැත. ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනෙන තරම්ය. විටක ප්‍රශ්වාසය පමණක් එම කුට්ටියේ වදිනවා සේ දැනෙන්නේ. මෙලෙස ටික වේලාවක් දැනෙන්නට විය. පසුව ක්‍රමයෙන් ශරීරය ලිහිල් වන්නට විය. ඒ දෙස බලා සිටියෙමි. සැහැල්ලු විය. ඉන්පසුව ආශ්වාසය හා ප්‍රශ්වාසය නැවතත් සියුම්ව දැනෙන්නට විය. ඉන්පසු පරයන්කය නිමා කර එයින් නැගිට්ටෙමි. එදිනෙදා වැඩ කරන විට, ඇවිදින විට සිත નિરાයාසයෙන් ඒ තුල බොහෝ විට ඇත. විටක සිහිය නැත. එයද දනිමි. උපදේශ ලබා දෙනසේක්වා. ගෞරවනීය ස්වාමින් වහන්සේටත් සංවිධායක මතුල්ලටත් නිදුක් නිරෝගී සුව ලැබේවා. නිවනින් සැනසේවා. පෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය එකදී ඇවිදිනකොට හිත පිට ගියාම සද්ද පොඩ්ඩක් අඩු කරන්න. ඇවිදිනකොට හිත පිට ගියාම නැවත එන්න ඕන තැන දන්නවනම් අපි කියනවා අශෝකං විරජං ඛේමං කියලා. ශෝක නොකරන තැන දන්නෝ, රජස් නැත් තැන දන්නෝ, ക്ഷേම භූමිය දාන්න. ආපු බව දන්නවනම් ඕක තමයි తాවකාලික නිවන කියන්නේ. පරියන්කේ ඉන්නකොටත් කොච්චර දෝ හිත පිට යනවා.
නමුත් එන්න ඕන තැන දන්නවනේ. ඒක මේකේ තුන් පොලේම සඳහන් කරලා තියෙනවා. හැබැයි රචනය හරීම අසංවිධිතයි. මම හදලා දෙන්න පුළුවන් නිරංජට මේ සංවිධානයේ මේ ලියන රචනයේ සංවිධානය හොඳ නැහැ. මේක මේ විදිහට ලියනවා නම් අපි භාවනා කරපු නිසා ඕන වෙලාවක හිත පිට ගියාම ඇවිදිනකොට හිත ගන්න ඕන තැන දාන්න. ඉඳගෙන ඉන්නකොට හිත ගන්න ඕන තැන දාන්න. බත් කනකොට හිත ගන්න ඕන තැන දාන්න. ඒක දන්නේ නැත්නම් අසරණයි අනාතයි. යාට සාසනයක් නැහැ. කොතනදී හරි හිත පිට ගියාම ගන්න තැන දන්නවනම් නිවනට විතරයි දෙවෙනි වෙන්නේ. ඉතින් ඒ ටික මෙයා හොඳට තේරුම් අරන් තියෙනවා. හැබැයි වල්පල් ගොඩාක් දාලා රචනය පොඩ්ඩක් අවුල් කරලා තියෙනවා. සංවිධානය කරන හැටි පොඩ්ඩක් උදව් කරන්න අපි යනවා ඊගාවෙකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. භාවනා කිරීමට පටන් ගත්ත මුල් කාලයේදී කාලසටහනකට අනුව දැඩි වීරිය ඇතිව භාවනා කළෙමි. දැන් පර්යංකය නැතිව සාමාන්‍ය වැඩක් කරන විටදී පවා සතිය පිහිටයි. බොහෝ විට කතා නොකර ඉන්නා විට සතිය පිහිටයි. එහෙත් දැන් කාලසටහනකට අනුව භාවනාව සිදුවන්නේ නැත. එය නොමග යාමක්දයි සැකයි. උපදේශයක් පතමි. තෙරුවන් සරණයි. ඔය ඒක ඇත්තටම නොමග යාමක් කියලා හිතන්නේ ඒක ලාභයි. එදිනදා වැඩේ සතියක් ඕනේ. නමුත් තමා ඉදිරියට ලියා තබාගත් කාලසටහනක් තියාගන්නයි කියලා ලොකු ස්වාමීන් වහන්සේ අපේ දිනචරියාවේ ලියලා තියෙනවා. ඒක කරනවා නැති එක වෙනම දෙයක්. අඩු ගානේ කවුරුත් ආපුවම කියන්න ඕන ඔයා මේ කතා කරන වෙලාවේ මට මේ වැඩේ තියෙනවා. මම මේ වැඩේ දාලා තියෙන කියලා නිතරම කාලසටහනක් ළඟ තියාගන්න. නැත්තම් පිස්සු පියාට ඇවිල්ලා මාළුවන්ට පොරි දැම්මා වගේ එහෙන් එනවා මෙහෙන් එනවා. ඒගොල්ලන්ට කිසි චාරයක් නැහෙනි. අපි කියන්නේ මේ දිනත කාලසටහනක් තියෙනවා. එතන ආවලා හම්බ වෙන්නේ. එහෙම නැත්තම් මේක නිකන් මේ තුවාල වෙච්ච වැස්සියක් එළියේ හිටපුවාම මැස්සෝ අයින්නවා. බුදියා ගත්තත් මැස්සෝ අයින්නවා. ගහකට ගියත් අනිනවා. වතුරට ගියත් අයින්නවා. ඒ නිසා කියන්නේ නිච්ඡම්ම ගාවි කියලා කියනවා. ඒ නිසා කාලසටහන තියාගන්න ඒක ප්‍රයෝගයක්, සම්‍යක් ප්‍රයෝගයක්. පස්සට යෑමකට වැඩිය ජීවිත ආරක්ෂාවක් කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් ලැබුණා දැන්. ඔව්. මෙත් සිටිනේ අවසරයි ස්වාමීන් වහන්සේ. මූලධර්ම සම්බන්ධ ප්‍රශ්නයකි. අනුශය පරිවුට්ටාන සහ වීතික්‍රමණය යන කෙලෙස් සවිස්තරව සඳහන් වන සූත්‍රයක හෝ සූත්‍ර කිහිපයක නම් දැන ගැනීමට කැමැතියි. තෙරුවන් සරණයි. ඔය ත්‍රිපිටකයේ පොත් අරගෙන පිටිපස්සේ බලන්න සූචි වචන තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ පොත අරගන්න පිටිපස්සේ තියෙන වචන. ওই වචනේ බලලා පොතට යන්න. එතකොට තමයි ස්වාධීනව මේක දැනගන්න පුළුවන්. හොයන්න ඕනේ මේක නම් සර්ච් එන්ජින් කියලා එකක් තියෙනවනේ. ත්‍රිපිටක ඕනේ මැෂින් එකට ගිහිල්ලා ওই වචනේ ගහන්නකෝ. එතකොට හැන්දෙන් කවනා වගේ නෙවෙයි ඔතෙන් ගිය කෙනාට ඒක දැනගන්න ඕනේ. ඒ නිසා දැන් ගොඩාක් සර්ච් එන්ජින් එක හරියම දියුණුයි. ඉතින් එහෙම තියෙන ත්‍රිපිටකේ එක තැනක නැති වෙයි. නමුත් තැන් තැන්වලින් හොයාගන්න පුළුවන්. එතකොට Tamanට ලොකු අදහසක් එනවා. මේ ත්‍රිපිටකයේ සම්බන්ධ මොනවා හරි තියෙනවා නම් මෙන්න මෙතනයි තියෙන්නේ කියලා. ඒක සාමාන්‍ය අපේ බෞද්ධ භික්ෂුන්වත් දන්නේ නැහැ. සමහර බෞද්ධ භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකය කියන එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ආවල් පොත තියෙන එක කියන එකවත් දන්නේ නැහැ. ඉතින් ඒකට මට හේතුනේ අර බුරුමේ ගිහිල්ලා බුරුම ත්‍රිපිටකය සිංහලට දාගෙන ෆෝමැට් එක හදනකොට තමයි ඊට පස්සේ අටුවාව එකතු වුණාට පස්සේ කවුරුවක්වත් දන්නේ නැහැ. ටීකාව එකතු වුණාට පස්සේ ඒක මහා සාගරේ වගේ. එචා ඔය වගේ වචනයක් සර්ච් එන්ජින් එකට දාන්න ඒකට තියෙනවා සුත්ත ස්ටඩීස් තියෙනවා චට්ට සංගායනා තියෙනවා අන්නේ වගේ එකක් ඇප් ඩවුන්ලෝඩ් කරගෙන වචනේ ගහලා බලන්න. එතකොට ඔක්කොම හොයාගන්න පුළුවන්. අපිලා තියෙන වාර්තා එකමයි ස්වාමීන් වහන්සේ. ඔව් මේට තද වර්ෂාවක් තියෙන නිසා මම හිතනවා කඩුවෙල යන එකේ ගමනේ තේරුමක් නැහැ. තමයි මම පෝස්ට්පෝන් කරන්න ඉඩ තියෙනවා. අද දවසේ එකට තියෙනවා මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ 3 වෙනි සතිವಾರේ. ඒක අපි අලුත් ගැම්මක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද්ද අපි අඳුල්ලා දීපු සබ් ගෲප් 10 11 අඳුල්ලා දීලා ඒකට කණ්ඩායම් වශයෙන් අද බැඳෙනවා. එතකොට මේ කණ්ඩායම මෙහෙවන කෙනා නායකයෙක්පත් කරලා එයාට කියනවා මේ සබ් ගෲප් එක තමයි මෙහෙවන්න මාස්ටර් මොඩියුල් එක ඉවරෙච්ච ගමන් ඒගොල්ලන්ගේ ස්පෙෂලායිසේෂන් ෆීල්ඩ් එකට අපි විශේෂ කණ්ඩායමක් විද්වත් මණ්ඩලයක් පත් කරනවා. ඒ නිසා මම අපේ ධාතුනිකුටි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා හිටනවා ඒකට සම්බන්ධ වෙන්න කියලා.
අනිකුත් සියලුම මාස්ටර් ට්‍රේනින් වලට කැමැති එහෙම නැත්නම් මේ වැඩපිළිවෙලට කැමැති කට්ටිය එන්න. ආපුවම අපි ඒක කියලා දෙනවා. ඒ වුණාට යන්නේ ප්‍රධාන වශයෙන්ම 8 week module එක අද දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. දීපාලින එකක් නැහැ. ඒක නිසා මේ කණ්ඩායම් වලට මම පුද්ගලිකව කියලා තියෙනවා. උදාහරණයක් වශයෙන් තරංග කැමති වුණා ඉල්ලීමක් කරපු නිසා මුළු දොම්පේ දිස්ත්‍රික්කෙම ඉන්න දොම්පේ අධ්‍යාපන කොට්ටාසේ ඉන්න ගුරුවරු ටික කරලා දෙන්න. විමල බුද්ධි ආමතුරු කැමති වුණා දැනට කරගෙන යන සමාජලාට ඒකට කියන්නේ young entrepreneurs වගේ කණ්ඩායම් වලට කරගෙන යන කණ්ඩායමට මාස්ටර් ට්‍රේනින් කරන්න. ඊට පස්සේ බස්නාහිර පළාතේ බුද්ධ ආගම පිළිබඳව අධ්‍යක්ෂකතුමිය හේරත්නෝනා අපේ මේ උපුල් ශාන්ත මහත්තයාගේ නෝනා ඊ මං කතා කරේ. යා කිව්වා මුළු 1000කට වැඩි ඉන්නවා. ඒ ටික ඔක්කොම යා කරන්නම්. මං කිව්වා අදට එන්නේ කියලා. එතකොට ධම්ම විහාරී ස්වාමීන් වහන්සේට මං කිව්වා ඒ හේරත්නෝනාගේ මහත්තයා තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මොකද්ද කියන්නේ කොමසාරිස් ජෙනරාල්. එයා කිව්වා සුමානයක් කල් දෙන්න. එතකොට එයාගේ උපදේශක මණ්ඩලයේටම ධම්මවිහාරී හාමුදුරුවෝ යටතේ පුනරුත්ථාපනය කියන අනුකම්පියව බාර දෙනවා. ඊට පස්සේ ධම්ම සරණ ස්වාමීන් වහන්සේ ওই නිරංජත් එක්ක කතා කරලා ඕමාන් ඩුබායි එතන ගාල්ලේ දිස්ත්‍රික්කයක් දෙන්න පුළුවන් ගාල්ලේ බයියටම. ඊට පස්සේ විමල බුද්ධි ධම්මසන්නාවතු හේරත්නෝන ධම්මවිහාරීමේ නුවර කණ්ඩායම ඊයේ විශේෂ වැඩසටහනක් කරා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය අවශ්‍ය කරන ළමයි difficult able children මොකද්ද කියලා different able children කියලා තියෙනවා. 70 ගානකට මම කතා කරා. ඒක කරගෙන ගිය කට්ටියට මම කිව්වා අද එන්න ඕගොල්ලෝ බාර ගන්න මේ ඔය විශේෂ අවධානය අවශ්‍ය කරන ළමයි පිළිබඳව අනුකමිටිව බාර ගන්න. ඒතර මල්ලිකා වයඹෙන් ශානිකත් එක්ක එකතු වෙලා ඒ කරගෙන යන වැඩ පිළිවෙල කරනවා. ඒ වගේම ජාතික ඖෂධීය මොකද්ද අන්තරාය කර ඖෂධ නිවාරණ මණ්ඩලයේ කට්ටියට ඊයේත් ඒත් කතා කරන්න හම්බුණා. මම ඒත් කිව්වා ඒගොල්ලන්ගෙමුත් එක්කෙනෙක්පත් කරන්න ඒ කණ්ඩායමට බාර දෙනවා පුනරුත්ථාපනයේ තව පැත්තක්. මේ විදිහට අපි 10ක් වෙන් කරලා ඒ කට්ටියට කණ්ඩායම් බාර දුන්නා. මම හිතනවා පුළුවන් වෙයි කියලා මේ අර 8 week module එක කරගෙන යන්න. ඒගොල්ලන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන් තියෙන්නේ ටේප් එක දාලා දෙන එක විතරයි. ඉතින් ඒක සම්බන්ධව දියත් කිරීමද කරන නිසා මෙතන ඉන්න මා සංඝරත්නයටත් 8 week module එක කැමැතිව සතිපාසල ඉදිරියට යන්න කැමැති අයට මෙතන ගිහියත් ගන්න මම ආරාධනා කරනවා. එතනින් ගියාම මේ ධම්ම මතක් වෙනනේ මේ සුබද්ද හාමුදුරුවෝයි ධම්ම මේ කුසල හාමුදුරු නෑ ධම්ම සාගර ඉල්ල තියෙන වවුනියාවේ ගෙනියලා කෑලි කෑලි වලට කපලා බෙදලා දෙන්න. ඒත් මං කිව්වා එසේම වේවා කියලා. එතකොට මෙහි ඉන්න රවි කතා කරලා කිව්වා වවුනියා තියෙන කියලා අක්කර දෙකක් තාත්තගේ බූදලේ දෙන්නම් කියලා කිව්වා. මං කෝ ගිහිල්ලා බලලා හරි ගස්සන්න පුළුවන් වවුනියා නේද කිව්වේ මතක නැද්ද? වවුනියා ඈ මාංකුලන් සෙට්ටිකුලම කියලා කියන්නේ සෙට්ටිකුලම මට කොයි ලංකාවේද කියලාවත් මතක නැහැ. ඒ කියන්නේ අනුරාධපුරේ පව් කරලා කොයි පාරේද මන්නාරම් පාරේ. නණ්ඩෝනේ සෙට්ටිකුලම්. එතකොට කිලිනොච්චිද වවුනියාද? උඹත් මං වගේ තමයි. කමන්නේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ධම්ම මේ සරණටයි ධම්ම කුසල හාමුදුරන්ට තමයි මේකේ නමක් දාලා නැහැ. ඒ ටික මම මේ වෙලාවේ ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා එකට අද හම්බ වෙන වෙලාවේදී මාස්ටර් ට්‍රේනර්ස්ගේ අතරම සුමාන තුන්වෙනි වතාව ඉතාම උනන්දුවෙන් මේගොල්ලෝ මේ පැයකමාර ගත කරනවා. හිතා ගන්න බෑ මේකට දක්වන සහයෝගය. අපි නමුත් ඉල්ලීම කරනවා අනුකම්පාවෙන් ඒක කරලා ඊට පස්සේ ඕගොල්ලෝ සුමාන 4ක් ඇතුළත මේ රෝල් අවුට් කරලා දෙන්න. ඊට පස්සේ අපි ඒකනා විශේෂණය කරන ඒ විශේෂිත කණ්ඩායමට මේ ප්‍රබුද්ධ මණ්ඩලයක් යෝජනා කරනවා. අන්තිමට අපි හැම විෂයයටම මේ වගේ පන්තිබාර ගුරුතුමෝ විතරක් නෙවෙයි ඕනම ලංකාවේ ගන්න විෂයකට විශේෂ කණ්ඩායමක් හදලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අද මාස්ටර් ට්‍රේනින් එකේ එකට කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල මේ බෙදලා වැඩ කරන වැඩපිළිවෙලේ නායකත්වයට
ධම්ම මේ සුබද්ද ස්වාමීන් වහන්සේ නායකත්වයේ ගන්නවා බෙදලා දෙන එකයි නම් කිරීමයි ඔක්කොම ටික. මම දීපාලට කිව්වේ අතර දීපාලට කරන්න අමාරුයි. ඊට පස්සේ ශානිකා ඉන්නවා වයමින්. තව කෙනෙක් ඉන්නවා මලියදේව හිටපු ප්‍රින්සිපල් කෙනා මතක නැහැ නේ. ධම්ම මෙයා දන්න හොඳටම. අපේ මේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ඉතින් ඒගොල්ලෝ ඇත්තටම හරි උනන්දුවෙන් එයා තමයි මලියදේව හිටපු ප්‍රින්සිපල් වයිලාදී ප්‍රයිමරි එකේද කොයි. සම්පූර්ණ මුළු වයමටම සම්බන්ධතාව තියෙනවා. අපි මේකෙන් පටන් අරගන්න බව මේ වෙලාවේදී මම මතක් කරන්න කැමතියි. ධර්ම සාකච්ඡා වෙලාවේදී. එතකොට මේ වෙලාවේ තරිඳු නැහැ නේද මේ ලයින් එකේ? නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි මම තරිඳුගෙන් බලාපොරොත්තු වෙනවා මේ අපේ 150 මේ කණ්ඩායම් 10ට ඉල්ලීමක් කරන්න කියලා මම නෝටිස් එකක් එවන්නයි කිව්වා වෙබ් එකේ දැම්ම මං හිතන්නේ වෙබ් එක බලලා දැනට කී දෙනෙක් රෙස්පොන්ස් කරලා තියෙනවා නම් අපිට ඒගොල්ලෝ කෙලින්ම වැඩේට දාන්න පුළුවන් මම මේ දැනට දුන්නේ 8 දෙනෙක්ගේ මේ මට ඇවිල්ලා පුද්ගලික ඇවිල්ලා කිව්වා නෙවෙයි ඇත්තට මම මේගොල්ලෝ මම මේගොල්ලෝ ප්‍රොමෝට් කරා ප්‍රොම්ප්ට් කරා මෙන්න මේ කරන්න එහෙම නැත්නම් මේක ඉදිරියට යන්නේ අපි නිකන් ආයෙත් අර මාස්ටර් ට්‍රේනර්ස්ලාට ABCD උගන්වන්න ඉන්නවා අන්න ඒක මට ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරන්න හිතුණා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එhmenan අපි සාකච්ඡාව මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. වෙන ප්‍රශ්න නැහැ කියන මේ උපකල්පනේ ඉඳලා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවසේ සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවේ දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් සදා ඇති පිරිසක් එක්ක යෝගාවචර පිරිසක් සම්බන්ධ වුණා. එසේ සම්බන්ධ වූ ධර්ම සභාවක පූජනීය 13 ස්වාමීන් වහන්සේ 13 කුටි ස්වාමීන් වහන්සේ බණ පොතින් දහම් කරුණු ඉදිරිපත් කරේ. පූජනීය නායක ස්වාමීන් වහන්සේ වැඩි විස්තර වශයෙන් ඒව පිරිසුදු කරමින් ඉදිරිපත් කරමින් ඒ වගේම යෝගාවචර පිරිසට දහම් කරුණු විනය කරුණු ඉදිරිපත් කරමින් පිරිසුදු කරමින් පින් සිද්ධ කරගත්තේ. ඒ පිනුත් අපි සෑම දිනා සම්බන්ධ වෙලා අත්පත් කරගත්තව පිනුත් අපට ලුව සෑමට නිවෙනින් සැනසෙන්න හේතුව කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා මෙසේ පින් දෙමු. ittavata jamhehi sambatam punya sambadang sabbe